නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස කුම්භෝපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේත මාරං පඤ්ඤාඋදේන ජිතංච රක්ඛේ අනිවේසිනෝසියාති. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ඇතුළු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සිල් දෙනාම අද පුරපසළොස්වක පොහොය දවස, මේ පොහොය දවසේ ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තමන්ට සංසාරික විමුක්තිය ළඟා කර ගන්නට ඇවැසි ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න ඕනේ කියන හැඟීම ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි සැදැහැ සිත් ඇති කරගෙන මේ සේනාසනයට පැමිණලා ඒවත් සමාදන් වෙලා දැන් මේ සූදානම් වෙන්නේ ඒ ප්‍රතිපත්ති ධර්මයේ පූර්ණණය කිරීමට අවශ්‍ය වෙන ධර්මාවාදයක්, ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නට ලබා ගන්නට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා, අද මම කියලා දෙන්න හදන ටික ඔයගොල්ලන්ගේ ජීවිතයට අතිශයම වටිනා, ගොඩාක්ම වටිනා ටිකක්. මේ ගොඩාක් කාලයක ඉඳන් අපි මේ පින්වතුන් බණ දහම් අහනවා, භාවනා ක්‍රමත් නොයෙක් විදිහට පුරුදු පුහුණු කරනවා. ඒ අතර අපි බලාපොරොත්තු වෙන ඒ විමුක්තිය කරා යන්න බෙහෙවින්ම භ්‍රමචර්යාවට උපකාර වන ප්‍රතිපදාව ගැන පැහැදිලි කරලා දෙන්න. එහෙම නැතිනම් භාවනා කරන ආකාරය කොහොමද කියන එකයි අද දවසේදී ගොඩාක්ම පැහැදිලි කරලා දෙන්න හදන්නේ. මොකද දර්ශනාත්මක පැත්ත අපි නිතරම කතා කරලා තියෙනවා. බාහිර ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ, ස්පර්ශ ආයතන හය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවයක්. නමුත් ඒ ආරම්භය සත්ත්ව පුද්ගල ආත්ම සංඥාවක් අපේ මනස තුල හදාගෙන අපි මේ සත්ත්ව පුද්ගල භාවයේ පැටලලා ජරා මරණ දුක් විඳින පැවැත්මක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් ඒ ස්පර්ශ ආයතන 6 පිරිසිඳ දැකපු දවසට මේ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන විදිහේ දැක්මක්, දර්ශනයක් අපි හැමෝටම තියෙනවා, අහලා තියෙනවා. ඉතින් ඒ සඳහා ලං වෙන්න, ඒ දර්ශනයට ලං වෙන්න අවශ්‍ය ප්‍රතිපදාවේ කරුණු ටිකක් තමයි අද දවසේදී මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා එක පදයක් ගානේ අහක යන්න නොදී ඉතාමත්ම උවමනාවෙන් ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන්ම සද්ධර්ම ශ්‍රවණය සාමාන්‍යයෙන් පෙන්වන්නේ බණ ඇහිීම කියලා කියන්නේ භාවනාවේ ආනිසංසයක් තියෙනවා. බණ අහනකොට ඒකෙන් තියෙන මොකද භාවනාවේ ආනිසංසයක්. ඇයි භාවනා කරන්ට නොදන්න කෙනාට ඒ මොහොතට භාවනා කරවනවා වගේ. ඊගාවට නැවතත් භාවනා කරන්න හොඳ දැනුමක්, දැක්මකුත් ඇති වෙනවා. ඒ විලාවට සම්පූර්ණ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහම නැහැ.
ඒ වගේම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ මේ වෙලාවට තියෙනවා. හොඳට සකසා කන් යොමු කළ බණ අහනකොට නීවරණ ධර්මතා පහ නැහැ. ධානාංග පහ මේ වෙලාවේදී ඒ කුසල චිත්තය ඉපදිලා තියෙනවා. ඒ සිත ප්‍රභාස්වරයි. එතකොට හරියට සුදු රෙද්දකට මොන හරි කසට ටිකක් අපි පෙඟවුවොත් මනසේ අල්ල ගන්නවා වගේ ඒ වගේ හොඳට කන් යොමු කළා හිත යොමු කළා ශ්‍රද්ධාවෙන් අහනකොට මේ දහම් කරුණු හොඳට ඒ සිතේ ධාරණය වෙනවා. ඒ ධාරණය වුණාම ධාරණය වෙනවා කියන්නේ ඒ ගැන දැනුමක් මතකයක් වෙනවා. එතකොට ඒ ඉගෙනගත්ත ඒ දැනගත්ත දහම් කරුණු වලට අනුව ජීවිතේ හදාගන්න පුළුවන් නැත්නම් ප්‍රතිපත්ති හැදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ බඳු වටිනා අර්ථයක් සිද්ධ කරලා දෙන ධර්මතාවයක් තියෙන සකසා සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින්. නිසා නැවතත් මතක් කරනවා හොඳට අහන්න කියලා. මේ මම මාතෘකා කළ ගාථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ කුද්ද නිකායේ ධම්මපද පාළි චිත්ත වර්ගයේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ 500ක් භික්ෂුන් වහන්සේලා විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කරන විදර්ශනා භාවනාව වඩන භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා වහන්සේ අරමුණු කරගෙන තමයි තථාගතයන් වහන්සේ මේ ගාථාව දේශනා කළා තියෙන්නේ. එක් කාලයකදී භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේගෙන් ආදිමේ ඉඳලා අරිහත්ත්වයට දක්වාම කමඨහනක් ඉගෙනගෙන ඈත ප්‍රදේශයකට ගියා වස්වසන්න කියලා. යොදුන් 100ක් විතර ඈත පිටිසර ගමකට යනකොට ඒ ගම්වැසි අය මේ ස්වාමීන් වහන්සේලා එනවා දැකලා ඉස්සරහට ගිහලා වන්දනා කළාම ස්වාමීන් කොහෙද වඩින්නේ? පින්වතුනි අපි මේ වස්තුම් මාසේ වස් සමාදන් වෙන්න තැන කොහෙමින් තමයි වඩින්නේ. ස්වාමීනි මේ ළඟ පාත විශාල වන ලැබක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා මේ වන ලැබේ මේ වස්තුම් මාසේ අපි වෙනින් අනුකම්පාවෙන් වස්වසන්න. අපි ස්වාමීන් වහන්සේලාට සිව්පස්සේ උපස්ථාන කරන්නම් කියලා ගම් වල අය පොරොන්දු වුණා. පොරොන්දු වෙච්ච පරිදි ඉතින් මේ භික්ෂුන් වහන්සේලා වෙන කොහාටවත් යන්නේ නැතුව මේ ගම ඇසුරු කරගෙන තියෙන මේ කැලෑබද ප්‍රදේශයේ වස් සමාදන් වෙන්න අධිෂ්ඨාන කරගත්තා. කරගෙන කොම එකට එකතු වෙලා කතිකාවත් වෙලා වස් සමාදන් වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම බොහෝම සිල්වත් ඒ වගේම ඔක්කොම නිස්සාරණාදීන කියන සසර පරතරක් දකින්නට ඕනේ මේ දුක්සහගත පැවැත්ම අවසන් කරන්න ඕනේ කියන එකම හිතට ඉන්න ස්වාමීන් වහන්සේලා 500ක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කැලේට ආපු වෙලේ ඉඳන් ඒ කැලේ ඉන්න වෘක්ෂ දේවතාවෝ ඒ දේවතාවන්ගේ දරුවන්ටයි ගස් උඩ ඉන්න බෑ. අමාරු මේ ස්වාමීන් වහන්සේගේ තේජස නිසා. ඉතින් ගස් වලින් බිමට බහැලා දෙවියෝ කල්පනා කරනවා කමන්නේ අද ඉඳලා හෙට මේ ස්වාමීන් වහන්සේලා යයි කියලා දවසක් හිටියා. පහුවදා ස්වාමීන් වහන්සේලා ගමට පින්ඩපාත ගිහලා ආපහු ආවා. දෙවෙනි දවසේ ගියේ නෑ. සමහර විට දානෙකට ඊගාව දවසේ දානෙකට නිමන්ත්‍රණය කරන්න ඇති ඒ හින්දා තමයි එහෙනම් ඊගාව දවසේ යයි කියලා හිතුවා. ඊගාව දවසේ ගියේ නෑ. මේ විදිහට අඩ මාසක් සති දෙකක් පමණ යනකම් වික්ෂුන් වහන්සේලා දැන් වනේ යන බවක් නැහැ. ආර මේ දෙවිගොල්ලෝ කල්පනා කළ වෘක්ෂ දේවතාවෝ තමන්ට දරුවන්ට බිම ඉන්නත් බෑ. ඉතින් මේ ආමුගොල්ලෝ ඉති ගස්වල ඉන්නත් බෑ. අපි මොකක් හරි උපායක මේ ආමුගොල්ලෝ ටික එළෝ කියලා මේ දෙවිගොල්ලෝ මොකද කරන්නේ? එක එක අමනුස්ස ශබ්ද ඇති කෙරුවා. ඒ වගේම හිස නැති මල්ල කඳන් නැති හිස් සක්මන් කෙරවල තියනවා පේන්න සැලැස්සුවා. මේ විදිහට ඒ වගේම ස්වාමීන් වහන්සේ නොයෙක් ලෙඩ රෝග හැදෙව්වා. කැස් එතකොට ඉතින් මේ කොමල කතා වෙලා බය වෙලා අනේ අපිට නම් බෑ අපි ආපහු යන් කියලා 500 දෙනා වහන්සේම තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන ආපහු සරත්නවලට ගියා. භාගතුන් වහන්සේ අහනවා ඇයි මහණෙනි නුඹලා ආපහු ආවේ?
ස්වාමිනේ ස්ථානේ හිත වැඩෙන්නේ නැහැ. හිත සමාධි කරන්න හරියම අමාරුයි. හරියට අමනුෂ්‍ය උපද්‍රවක් තියෙනවා. ඉතින් ලෙඩ රෝගක් තියෙනවා. ඒ හින්දා එතන අපේ හිත සමාධි වෙන්නේ අමාරුයි කිව්වා. ඊට පස්සේ මහණෙනි ඔයගොල්ලෝ එතෙන්ටම තමයි යන්න ඕනේ. ඕගොල්ලන්ගේ ජය භූමිය එතන. ඒ හින්දා ඕගොල්ලන්ට ওই ප්‍රශ්නේ උනේ ඕගොල්ලෝ ආයුධ අතේ නැතුව යන එක. හින්දා ආයුධ අතේ තියාගෙන යන්න කියලා ওই ගාථාවෙන් අවවාද කළා. ඊට පස්සේ හොඳ ආයුධයක් දුන්නා. කැලෑවට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා දොර ගාව ඉඳගෙන මෙන්න මේක සජ්ජායනා කරලා යන්න කියලා කර්ණීය මෙත්ත සූත්‍රය කියන්නේ. කර්ණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසංච කියන කර්ණීය මෙත්ත සූත්‍රයත් උගන්වලා භික්ෂුන් වහන්සේලා 500ම ආපහු එතෙන්ට යවුවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කැලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ලාම කර්ණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කළා. සජ්ජායනා කරනකොට ඒ සූත්‍රයේ කෙරවලට තියෙන මෛත්‍රී කරුණවල ආනිසංසයට අර දෙවිගොල්ලෝ බොහෝම සුහද ස්වභාවයට පත් වෙලා හරියට කිරි දරුවෝ වගේ නොයෙක් මනුස්ස වේශයම වාගෙන ඉස්සරහට ඇවිල්ලා ස්වාමීනි වැඩ ඉන්න කියලා මේ ස්වාමීන් වහන්සේලාව එක්කගෙන ඇවිල්ලා ඒ දිවා ස්ථාන රාත්‍රී ස්ථාන හදලා දීලා සක්මන් මළුව හදලා නිව කළා දුන්නා. ඉතින් වික්ෂුන් වහන්සේලා වස්තුන් වාසේ බොහෝම හොඳට තථාගතයන් වහන්සේ ගාථාවෙන් පෙන්වපු ආකාරයට භාවනා කළා. භාවනා කළා අන්තිම කාලේනකොට හිත සමාධි වුණා. සමාධි වෙලා ඔය ගාථාවේ කෙරෝලේ තියෙන විදිහට කුම්මෝපමං කායමෙම විදිත්වා කියලා මේ කය බින්දෙන මැටි කලයක් බඳුයි කියන එක අරමුණු කළා විදර්ශනා කරන්න පටන් ගත්තා. වික්ෂුන් වහන්සේලා විදර්ශනා කරනකොටම භාග්‍යතුන් වහන්සේ හරියට ළඟ හිටියා වගේ ජේතවනාරාමේ ඉඳලා මනෝමය කයකින් පෙනී හිටලා මේ ස්වාමීන් වහන්සේලාට මහණෙනි එසේමයි මේ කය ඊටමත් අස්තිරයි හරියට බිඳිලා යන මැටි කලයක් බඳුයි එසේමයි කියලා භාග්‍යතුන් වහන්සේ අනුමත කළා. ඒ ස්වාමීන් වහන්සේලා ඒ විදියට විදසුම් වඩලා ඔක්කොම රහත් භාවයට පත් වුණා. ඉතින් ඒ වික්ෂුන් වහන්සේලා 509කට දහම් මාර්ගයේ වඩා ගන්න තථාගතයන් වහන්සේ අවවාද කළ ගාථාවක් තමයි මම අද මේ පිමුතුන්ට ප්‍රතිපදාව පිරීම සඳහා මාතෘකා කළේ. ඒකෙන් පෙන්වන්නේ කුම්මෝපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේත මාරං පඤ්ඤායුදේන චිත්තංච රක්කේ අනිවේසිනෝසියා. ඒකෙන් මතක් කරනවා කුම්භූපමං කායමිමං විදිත්වා මේ කය බින්දෙන මැටි කලයකට බඳු උපමා තබා ගන්න. නගරූපමං චිත්තමිදං තපෙත්වා මේ හිත නගරයකට උපමා තබා ගන්න. කය මැටි කලයකටත් හිත නගරයකටත් උපමා තබාගෙන යෝදේතමාරම් පඤ්ඤාව දෙන්න. ප්‍රඥාව නැමැති ආයුධෙන් දැන් මාරයට පහර දෙන්න. අන්නේ ඒ විදිහට පහර දෙනකොට ඇති වෙනවා සමාධියක්, ඒ වගේම තරුණ විදර්ශනාවක්. අන්නේ විදර්ශනාව හොඳට රැක ගන්න. ජිතංචරක්කේ අනිවේසිනෝසිය. එහි ඇලීමක් නොකොට ඒ වැඩෙන ගුණධර්මයන්ගෙන් හිතට දැනෙන සතුටේ සැහැල්ලු භවයේ ඇලෙන්නේ නැතුව නැවත නැවත ඒ සමාධියට සම්වදින්න ඒක ආරක්ෂා කරගන්න කියන එක තමයි ගාථාවේ තේරුම. හොඳයි. අපි දැන් බලමු කොහොමද කය මැටි කලයකට බඳුව හිත නගරයකට බඳු උපමා තබාගෙන මාරයට පහර දෙන්නේ. ප්‍රඥාව නැමැති ආයුධෙන් නැත්නම් අපි කොහොමද විදර්ශනා කරන්නේ කියලා ප්‍රතිපදාව පුරන්නේ කොහොමද කියලා එතනදී හැමෝම අහගෙන ඉන්නේ. හොඳට අහගෙන ඉන්න ඕනේ. ගොඩාක් වටිනවා මෙතනදී. අපි ඉස්සෙල්ලාම ගමු නගරූපමං චිත්තමිදං තපෙත්වා. මේ හිත රක්ෂිත නගරයකට උපමා කරලා තබා ගන්න කියනවා. ඒකෙන් කියන්නේ නගරයක් වුණාම නිකන් නෙමෙයි හොඳට ආරක්ෂා සංවිධානය කරන ලද හැම ආකාරයකින්ම සතුරන්ට එන්න නොදෙන විදිහට රැකවල් යොදපු ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වුණාම
නගරේ වටාවේ හොඳට ප්‍රාකාර බැඳලා දියාගල් මඩාගල් හදලා පිටතින් සතුරු ආක්‍රමණ වලට එන්න නොදී දොරටු ගාව ගත්තාම හොඳ දක්ෂ ව්‍යක්ත පඬිත දන්න හඳුනන අය නගරයට ඇතුල් කරන නොදන්න නොහඳුනන අය ඇතුළට නොගන්න විදිහේ දොරටු පාළුවේ හැම තබලා තමයි තියෙන්නේ. එතකොට ඒකට ඇතුල් කරගන්නේ රජුරුවන්ට හිතයිසි නගරයේ තුල වාසය කරන නිතරම දන්න හඳුනන දැකලා හුරු පුරුදු අය. නොදන්න නොහඳුනන කෙනෙක් ආවොත් විමසීම සඳහා එකපාරට ඇතුළට ගන්නෙ නැහැ. එතකොට ඒ විදිහට යම්ම කෙනෙක් ඇතුළට ගන්නවා නම් හොඳට හොයලා බලලා තමයි ගන්නෙ. අන්න ඒ විදිහට මේ හිත හොඳ රක්ෂිත ස්ථානයක තබා ගන්න කියනවා. රැකවල් යොදපු ආරක්ෂා සංවිධානය කර හොඳ දක්ෂ ව්‍යක්ත පඬිත දොරටුපාලයෝ ඉන්න නගරයක් බඳුව හිත තබා ගන්න ඉස්සෙල්ලා කියනවා. ඒකෙන් කියන්නේ තමන්ට තමන්ගේ ගුණධර්ම වලට හානි පමුණන විදිහේ සතුරු සේනාවන් බඳු අකුසල ධර්මයන්ට එන්න නොදෙන විදිහට තමන්ට තමන්ගේ රජයට හිතයිසි අයට එන්න පුළුවන් අයට ඉඩ දෙනවා වගේ තමන්ට තමන්ගේ ස්වාර්ථයට උදව් උපකාර කරන උදව් උපකාර වෙන කුසල සහගත අරමුණු වලට පැමිණෙන්න පුළුවන් ඇති කරගන්න විදිහට අකුසල අරමුණු ඇතුළට නොගන්න විදිහට හොඳට සිහිය නැමැති දොරටු පාලය ඉස්සෙල්ලා තබා ගන්නට ඕන. තබාගෙන මේ හිත රැක ගන්න ඕන. ඒක කරන ආකාරයන් රාශියක් තියෙනවා. මං එකක් ඉස්සෙල්ලා කියනවා. කාරණා කීපයක් මතක් කරගන්න. මෙතනදී ඇත්ත ඇති හැටි දකින්න අපිට බැරි වෙලා තියෙන්නේ මේ මනස වහගෙන ආවරණය කරගෙන පවතින ධර්මතා තියෙනවා. ආවරණීය ධර්මතා. ඒක විශේෂයෙන්ම කියන අපි පංච නීවරණ ධර්ම කියලා. මෙන්න මේ පංච නීවරණ ධර්මයන් දුරු වෙන විදිහට තමයි මෙන්න මේ ආරක්ෂා සංවිධානයේ කටයුත්තේ. ඉතින්දී අපි කියමු දැන් මම කමඨහන් කීපයක්ම කියනවා නීවරණ ධර්ම දුරු වෙන ආකාරයට මේ ක්‍රම අහගෙන ඔගොල්ලෝ ඊට පස්සේ භාවනා කරන්න. ඊට පස්සේ මම විදර්ශනා කරන්න හැටිත් කියලා දෙනවා. අපි කියමු අපි ආනාපාන සති භාවනාව කරනවා. ආනාපාන සති භාවනාව කරන කෙනා නීවරණ ධර්මයන් දුරු වෙන ආකාරයට ආනාපාන සති භාවනාව කටයුතු. ඒ කරන්නේ මෙහෙම. අපි කියමු ඉස්සෙල්ලාම තමන් හොඳට කාය විවේකයේ සපයා ගන්නට ඕනේ. අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා කියන්නේ කැලේකට, හිස්කේකට, ගහක් මුලකට ගිහිල්ලා කියන එකෙන් මතක් කරන්නේ අනිවාර්යෙන් භාවනා කරන්න කැලේකට යා යුතුයි, ගහක් මුලකට යා යුතුයි, හිස්කේකටම යා යුතුයි කියන අදහසම නෙමෙයි. ඒ කියන්නේ කාය විවේකයේ අප්ප සද්දෝ අප්ප නිග්ගෝසෝ. ඒ කියන්නේ බොහෝ සද්ද නැති, බොහෝ ගෝසා නැති, කලබලකාරී ස්වභාවයක් නැති පරිසරයක් කියන එකයි ඒකෙන් අදහස් කළේ. ඒ වගේ නිහඬ පරිසරයක් තෝරගන්නවා. ගෙදරක වුණත් අපි කියමු දරුමල්ලු රෑ මේ ඉන්නවනම් රෑ නිහඬයි නම් ඒ වෙලාවේදී ගත්තාම ශුන්‍යාකාරයක් තමයි. අන්න ඒ වගේ තමන් අර අර්ථයයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට හොඳට කොන්ද ඍජුව තබාගෙන පරයන්කෙන් ඉඳ ගන්න කියනවා. මොකද සිහිය අවදි වෙන්න, හිත සමාධි වෙන්න මේ ඉරියව්ව ගොඩාක් උදව් වෙනවා, කාර්ය වෙනවා. තීන මිද්‍යාදී කෙලෙස් ඇති කරගන්න ඇති වෙන්න හිත නෑ. ඒ තරම් ඒව දුරු වෙන්න, දුරු කරගන්න පහසු. ඒ හින්දා තමයි මේ පරයන්ක බැඳගෙන ඉඳ ගන්න ඉරියව්ව කියන්නේ. එහෙම පරයන්ක බැඳගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. හොඳට සිහිය අභිමුඛ කොට තබා ගන්න කියනවා. අභිමුඛ කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමෙද්ද. තමන්ගේ සිහිය හිත
නාසය ළඟ හෝ තොල් දෙක ළඟ. මේ දෙකක් කියන්නේ දෙකටම තියාගන්න නාසය ළඟටයි තොල් දෙකටයි තියාගන්න කියනවා නෙමෙයි. එක එක චරිත මත කෙනෙකුට තොල් දෙක තුල හිත තියාගෙන ඉන්න පුළුවන්. තව කෙනෙකුට බෑ. තව කෙනෙකුට නාසය ගාව හිත තියාගෙන ඉන්න පුළුවන්. එතකොට Tamanට හිත කොහාටවත් දුවන්නේ නැතුව එක තැනක තබා ගන්න උපකාරක ධර්මයක් හැටියට උපකාරක නිමිත්තක් හැටියට තොල් දෙක ගාවද හිත තබා ගන්න පුළුවන් නාසය ගාවද හිත තබා ගන්න පුළුවන් කියලා බලලා ඒ දෙකෙන් එකක් තෝරගන්නවා. ඒකද හිත තොල් දෙක උහුරු වෙන තොල් දෙක ගාවට හිත යොමු කළා තොල් දෙක පිළිබඳ දැනුම් සහගත බවක ඉන්න එකට තමයි ඔන්න පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියන්නේ. සිහිය අභිමුඛයට තබාගෙන ඉන්නවා. ඒක කෙනෙකුට තේරෙන්නේ නැත්නම් මම කියන්නේ දැන් අපි ඇඟිල්ල මෙහෙම තොල් දෙක ගාවට තිබ්බහම තොල් දෙකේ ඇඟිල්ල වදිනවා තේරෙනවා. ගැටෙනවා තේරෙනවා. ඒ තේරෙන කමේ දැනුම හේමම තියාගෙන ඇඟිල්ල ගන්න. අන්න එතකොට දැන් ඇඟිල්ල නැති වුණා තොල් දෙක තියනවා කියලා හිතට දැනෙන කමක් තියෙනවනේ. තොල් දෙක පිළිබඳ දැනුම් සහගත බවක් ඇති වෙච්ච කම තමයි ඔන්න සත්‍ය නිමිති හිත තියාගත්තා කියලා කියන්නේ. ඒ විදිහටම නාසයට ඇඟිල්ල තියලා බලලා නාසයට ඇඟිල්ල ස්පර්ශ වෙනවා. එතෙන්ට හිත තියාගෙන ඇඟිල්ල අහකට ගන්නවා. එතකොට ඔන්න නාසය ගැන සම්පූර්ණ දැනුම තියෙනවා. අන්න ඒ විදිහට තමයි සත්‍ය නිමිති හිත තියාගෙන ඉන්නේ. ඒ විදිහට ඉඳලා සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා. සති නිමිති හිත තියාගන්නවා තොල් දෙක ගාව හෝ නාසිකාග්‍රේ ගාව හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ වමනාවෙන් සිහියෙන්ම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. දැන් සති නිමිත්ත හිත තියාගෙන සති නිමිත්ත තුල දැනුම් සහගත බවකම ඉඳගෙන ආස්වාස ප්‍රස්වාස වෙන බව දන්නවා කියලා දන්නවා. එතකොට මේ දෙපැත්තම ඕනේ. ඇයි මේ දෙපැත්තක් වෙන්නේ හැම වෙලෙම කමටහනක? ඒ තමයි අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ උඩුහිත යටිහිත කියලා. නමුත් උඩුහිත යටිහිත කියලා දෙකක් නෑ. ඇත්තටම භවංග චිත්තය සහ ద్వාර චිත්තය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට එහෙම නැත්නම් සිත සහ සිහිය කියන මේ ධර්මතා දෙකේ වැඩ දෙකක් තියෙනවා. උඩින් යමක් කරද්දී යටින් තව එක දේවල් හිතෙනවා. දැන් අපි කියමු පංචිල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්. බුද්ධ වන්දනා කරනවා වෙන්න පුළුවන්. අපි මේ ගාථාවල ටික කියනවා. යටිනු ඔහේ එක දේවල් හිතෙනවා. එතකොට අවශ්‍ය කාරණාව වෙලා නැහැ. අපි බුද්ධ වන්දනාවද කරන්නේ කියවන්නේ ගාථා නම් කියවන එකම දන්නවා දන්න එකම කියවනවා. උනොත් අන්න නියම කුසලයේ සිද්ධ වෙනවා. විසරණ කම නැහැ. ඒ වගේ මේ භවනා කරන්න ගිය සත්‍ය නිමිති හිත තියාගත්තොත් ඕගලන්ට ඒ හිත යටින් එක එක දේවල් වලට යනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතව හිටියොත් ඒත් එක එක දේවල් වලට යනවා. ඒ හින්දා සත්‍ය නිමිති හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනුමින් ඉන්නකොට හිතට උඩින්වත් යටින්වත් කොහාටවත් යන්න බෑ. සත්‍ය නිමිති හිත තියාගත්තාම ඇතුළතින් සිතුවිලි උපන්දන ගතිය නතර කරනවා. ආස්වාස ප්‍රස්වාසයට දැනුමින් ඉන්නකොට බාහිර අරමුණු සිහි කළා බාහිරට යන එක නතර කරනවා. ඇතුළතින් උපදින එකත් බාහිරයට නැඹුරු කරන එකත් කියන දෙකම නතර වීම සඳහායි මේ වගේ කමඨහනක සිහිය දෙආකාරයක සිහිය සහ නුවණ කියලා දෙකකට වැඩ දෙකක් දීලා තියෙනවා. සෝ සතෝ අස සති සතෝ පස්ස සති සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා. ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං වාස සාමිති පජානාති දීගං වාපසන්තෝ දීගං පස්සාමිති පජානාති බලන්න. දීර්ඝ කොට ආස්වාස කරනකොට දීර්ඝ කොට ආස්වාස කරනවායි කියලා නුවණින් දන්නවා. ලෝඩු කොට ආස්වාස කරනවා ලෝඩු කොට ආස්වාස කරමි කියලා නුවණින් දන්නවා. අන්න හොඳට සිහියෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා ආස්වාස ප්‍රස්වාස කරනවා කියලා නුවණින් දන්නවා. සිහිය සහ නුවණ කියන දෙන්න එකතු වෙලා උඩින්වත් යටින්වත් එහාට මෙහාට ගෙනියන්න දෙන්නෝති. සිහිය කියන එකෙන් ඇතුළතින් විතරක උපදින එක නතර කරලා නුවණ කියන එකෙන් පඤ්ඤායතේ පිටියරේ. ඒ කියන්නේ අහකට යන්න තියෙන හේතුව වහලා දානවා. බාහිර කෙනෙක්ව පුද්ගලයෙක්ව දෙයක්ව
සිහි කළා යන්න හදන හේතුව වළක්වනවා. ආනාපාන සතියට විතරක් නෙමෙයි මම කියන්නේ සති නිමිත්තක හිත තියාගෙන කමඨහට ඉන්නකොට තියෙන මේ ගති හැම එකකදීම එකයි ඒ හින්දා මේ ටික හොඳට අහගන්න ඕනේ. දැන් මේ දැනට ආනාපාන සතිය කියනකොට මම තව කමඨහන් කියලා දෙනවා. එතකොට මේ විදිහට සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට දැනුම් සහගතව කිසි වෙලාවක ආස්වාසය අනුව යන්නෙත් නැහැ ප්‍රස්වාසය අනුව යන්නෙත් නැහැ ආස්වාසය ප්‍රස්වාසය දෙකම දන්නවා හැබැයි සති නිමිත්තෙම ඉඳගෙන උදාහරණයක් හැටියට දොරටු පාලයක් දොරටුව ගාව ඉන්නවා වගේ දොරටුවට ඇතුල් වෙන අය පරීක්ෂා කරන්න ඉස්සරහට දුවලා ගිහිල්ලා එමින් ඉන්න අය පරීක්ෂා කරන්නෙත් නැහැ දොර පහු කරගෙන යන අය පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා පහුවෙච්ච අය පහු කරන්නේ පරීක්ෂා කරන්නෙත් නැහැ දොරටු පාලයේ ඉන්නේ දොරටුව ගාවමයි ඒ පැත්තෙන් එළියෙන් එන කට්ටිය ඇතුළට යන්නත් ඇතුළෙන් එන කට්ටිය පිටට යන්නත් පරීක්ෂා කරන්නේ දොරටුව ගාවම ඉඳගෙන මිසක හැම කෙනෙක්ම මෙයාගේ අධීක්ෂණයට පරීක්ෂාවට හසු වෙලාම හැම කෙනෙක්ම යන්නේ හැබැයි මෙයා ඉස්සරහටවත් පිටපස්සටවත් සෙනඟ පස්සේ දුව පරීක්ෂා කරන්නේ ඒ වගේ දොරටු පාලය දොරටුව ගාව ඉන්නවා වගේ ඕගොල්ලෝ හිත තියාගෙන ඉන්නේ නාසය ගාව තොල් දෙක ගාව ඔන්න දොරටු පාලව හිත තියාගත්ත මේ දොරටුව ගාව ඉන්නවා වගේ ඇතුල් වෙන මිනිස්සු නගරයට පරීක්ෂා කරනවා වගේ ඒ සිහියෙන් දැනුම් සහගතවම ආස්වාස කරන්නේ නගරයෙන් පිට වෙන අය පරීක්ෂා කරන දොරටුව වගේ සිහියෙන් දැනුවත් සහගත බවින්මයි ප්‍රස්වාස කරන්නේ සත්‍ය නිමිත්ත ඉඳගෙන දැනුම් සහගතව ආස්වාස කරන දැනුම් සහගතව ප්‍රස්වාස කරනවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියන අදහසින් මෙහෙම කළාට ටිකකින් ආපහු අහකට යනවා ආයෙත් මතක් කරලා ගන්නවා අරගෙන සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා හැබැයි මෙහෙම සත්‍ය නිමිත්තෙත් තියන සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කළාට මොන විදිහටවත් සති නිමිත්තේ ඉන්නත් බෑ ආස්වාස ප්‍රස්වාසයේ හිත තියාගන්නත් බෑ තියාගන්න උත්සාහවත් වුණාට හිත බාහිර අරමුණක් දෙකක් තියෙනවා රාග සහගතව නිතරම ඒකම තීරෙනවා කියලා හිතමු අපි ඒ කියන්නේ කොච්චරද හිත තියාගන්න බෑ කාම සහගත සංඥා මනසකාරය නැත්නම් රාග සහගත අරමුණු එනවා ඒ වගේ වෙලාවකදී ආනාපාන සති භාවනා කරනකොට මොහොතකට නතර කළා අන්න දැඩිව රාගයේ ඇති වෙන අරමුණ අපි කියමු පුරුෂයෙක් ගැන හෝ ස්ත්‍රියක් ගැන හෝ කවුරු හරි දැඩි මේ හිතේ ස්වභාවය රාගාදී ස්වභාවයක් නැවත අරමුණු වෙනවා ඉලක්ක වෙනවා මේ කමඨන හිතින් නැහැ. ඒ වගේ වෙලාවකදී මේ භාවනාව පොඩ්ඩක් නතර කළා අනාව රාගය නැවත රාගාදී අදහස් ඇති කරන අරමුණ පැත්තට යොමු වෙනවා. යොමු වෙලා රාගය දුරු කිරීමට අසුභ නිමිත්ත වැඩි යුතුයි. ඒකෙන් කියන්නේ මෙන්න මේක. දැන් ඒ රාගය දුරු කරන්න ඕනේ අසුභ සංඥාව උපදවා ගන්න. ඒකෙදි මෙහෙම එකක් තියෙනවා. යම් වෙලාවක රාගාදී අරමුණක් ඇති වෙනකොට රාගාදී අරමුණක් ඇති වෙන නිමිති අසුභේ බලන්න යන්න එපා. එහෙම ගියාට අසුභේ පේන්නේ තව ඒ අසුභ බලන්න හදන ඕගොල්ලන්ගේ මනසත් යට කරගෙන රාගාදී නිමිති ගතියම වැඩි වෙනවා මිසක කිසි වෙලාවක අඩු වෙන්නේ නැහැ. අපි කියමු පිරිමි ළමයෙක් හෝ ගැහැණු ළමයෙක් අරමුණල නිතරම හිත ඒ පැත්තට වැදෙනවා. නමුත් අපි අසුභය බලන්න කියලා අනේ මේ රූපේ තියෙන කේසුළු නියදත් සම්මස්නහර මල මුත්‍රා නේද කියලා අපි බලන්න හැදුවට අර රූපේ අරමුණු කරගෙන බලන්න හැදුවට මෙනෙහි කරාට අසුභය පේන්නේ අසුභය දැනෙන්නේ නමුත් ඒ මාට ඒ අසුභ බවත් යට කරගෙන අර රාගාදී ගතියම එළඹ සිටිනවා. ඒ හින්දා ඒක කරන්නේ වෙන උපායකින්. උපායකින් කියලා කිව්වේ දැන් අපි කියමු එහෙම රාගාදී අරමුණක් හම්බ වෙනකොට ශනිකව අසුභ නිමිත්තක් හේ කරගන්නවා. අසුභ නිමිත්ත කියලා කිව්වේ ඕගොල්ලෝ ගත වෙන ජීවිතයේදී ඕන තරම්
දැක්කහම වමනයන් දෙහෙතන කෙල ගහන් දෙතන පිළිකුල් අරමුණු දැකලා ඇති. අසුචි ගොඩවල් වමනේ ගොඩවල් හොරි හැදිච්ච කයවල් කුෂ්ඨ හැදිච්ච තැන් එතකොට පණුව ගහපු තැන් එතකොට මේ වගේ Tamanටම දැක්කහම පිළිකුල හිතන අරමුණු තියෙනවනේ ශනිකව ඒකයි රාගාදී අර භාවනා කරන එක නතර කරලා අසුභේ නැවත නැවත එනකොට මේ රාගාදී අරමුණු නැවත නැවත එනකොට ජීවිතේ දැකපු අසුභ නිමිත්තක් සිහි කරලා අරගෙන ඒ නිමිත්ත ඔසවල අන්න අර කයින් තියෙනවා. අපි කියමු හොත්තටම කඩුවේ ගන්න වගේ හොරු කුෂ්ඨ හැදුණු දැක්කහම අපහසු වෙන අරමුණක් දැක්කොත් ඒ නිමිත්ත සිහි කළා මෙහෙම තිබුණාට මේ රූපියත් මේ විදිහට වෙනව නේද කියලා ආදේශ කරනවා. ඒවං කායෝ ඒවං භාවි ඒවං අනිතිතෝති. මලමිනියක් වුණා සෝහනකට ගිහිල්ලා හොඳට ඒක නිමිත්ත අරගෙන පරිකර්ම කළා තියා ගන්නවා. රාගාදී අරමුණක් එනකොට මේ නිමිත්ත අරගෙන ඔසවලා මේ රූපයේද මේ ස්වභාවයටපත් වෙනව නේද කියලා මේකෙන් මේකට ආදේශ කරනවා මිසක අරකේ අසුභය බලන්න යන්නේ. එතකොට අර රාගාදී අරමුණු එනකොට තමන්ව හදාගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ක්ෂණිකව අසුභ නිමිත්තක් සිහි කරගත්ත පමණකින්ම රාගය නිසා එන වෙහෙසෙන් භාගයක්ම රාග ගතියෙන් භාගයක්ම අඩු වෙනවා. ඊගව භාගය අඩු වෙනවා ඒ නිමිත්ත මේකට ආදේශ කරපු ගමන් මේ විදියට කළොත් අඩු වෙනවා. අපිට අඩු නොවෙන්නේ අපි රාගය ඇති වෙනකොට අසුභය බලන්න කියලා යොමු වෙන්නේ රාගය ඇති වෙච්ච නිමිත්තටමයි. එතකොට අර සුභ සංඥාව ඇතුළේ අසුභය බලන්න හැදුවට පේන්නේ. සුභ සංඥාව ඇතුළේ අසුභය බලන්න එපා. සුභ සංඥාව අතහැරෙන විදිහට ටග්ගල අසුභ නිමිත්ත සිහි කරගත්තා. අසුභ නිමිත්තෙන් ඔසවපු මනස අසුභ සංඥාව බහනවා සුභ නිමිත්තට. අන්න එතකොට ඉබේම මේක අතහැරෙනවා. ඔන්න එහෙම කීපවිටක් බලනකොට තමන්ට තේරෙනවා ඒ හිතේ බලවත් රාග ගති අඩු වුණා. යමක් සඳහා නම් තමන් ආවේ ඒ රාග ගති අඩු වුණා. ආන්න ආපහු සති නිමිති තියාගෙන සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනකොට ටිකක් වෙලා ගන්නකොට ආපහු හිත අහකට යනවා. මොකද බලනකොට පුද්ගලයෙක් ගැන කෙනෙක් ගැන තරහම ඇති වෙනවා, අමනාපෙම ඇති වෙනවා. එකමට මෙහෙම කිව්ව නේද, මේ විදිහට කළා නේද, ඔකට මෙහෙම කරන්න ඕන කියලා. මොන විදිහට හිත එක ගසා දාලා වලක්වලා සති නිමිත්තට එන්න හැදුවොත් එන්න බෑ. මට මෙච්චර අවඩක් කළා, අසාධාරණයක් කළා කියලා ඒ කියන්නේ නව අගාත වස්තු කියලා තියෙනවා. තරහව ඇති වෙන්න අපිට තියෙනවා ස්ථාන 9ක්. ඒ කියන්නේ වර්තමානයේ මට මේ මිනිසයා අනර්ථයක් කෙරුවා, අවඩක් කෙරුවා. මගේ මිත්‍රයාට නැත්නම් මගේ යහළුවා මිත්‍රයාට නෑදෑයට අනර්ථයක් කෙරුවා. එහෙම නැත්නම් මගේ හතුරට අර්ථයක් කෙරුවා, යහපතක් කරනවා කියලා කෙනෙක් ගැන තරහ ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මට අනර්ථයක් කළා අතීතයෙන්. මගේ මිත්‍රයාට අනර්ථයක් කළා, මගේ හතුරට අර්ථයක් කළා. හතුරට උදව් කෙරුවා කියලා තරහ ඇති කරගන්න පුළුවන්. නැත්නම් අනාගතයට මට කවදා හරි දවසක අනර්ථයක් කරයි, මගේ මිත්‍රයන්ට හිතවතට අනර්ථයක් කරයි, නැත්නම් මගේ හතුරන්ට උදව් කරයි කියලා මෙන්න මේ විදිහට අතීත අනාගත වර්තමාන කියලා කාලත්‍රය ආරම්භය පුද්ගලික ආරම්භය අපේ පටිඝ සිත තරහ සිත ඇති වෙන්න පුළුවන්. ඒකට කියනවා නව අගාත වස්තු කියලා. තරහ බැඳ ගන්න පුළුවන් ක්‍රම 9ක් හිතේ. ඔය කුමනාහාරි ආකාරයකට පුද්ගලයෙක් ගැන හිතේ අපිට මොනවා හරි දෙයක් මට ගැහුවා, මට බැන්නා, මට නිඳා කළා, මට අපහාස කළා, මගේ ප්‍රියයට මෙහෙම, මගේ ප්‍රිය කෙනාට මෙහෙම කෙරුවා, මගේ අප්‍රියට මෙහෙම උදව් කළා කියලා එන්න පුළුවන්. එතකොට ඒ හින්දා හිත කමටහනේ රැඳෙන්නේ. මේ සත්‍ය නිමිති හිත තියාගෙන ඕගොල්ලෝ හිත වඩන්න හැදුවට වඩන්න බැරි උන් ඔය කාරණා වලින් එක එක බාහිරට පයින්න හින්දායි. එහෙම නැත්නම් ඉන්න පුළුවන් ඕනම කෙනෙකුට. හරිද? ඔන්න බැලුවා දැන් අමනාප ගතිය. සත්‍ය නිමිත්ත තතරිය අස්වාස ප්‍රස්වාස තියෙන එක තතරිය අංගර පටිඝ නිමිත්ත තියෙන පැත්තට යොමු වුණා. පටිඝ නිමිත්ත දුරු කරනවා මොකද්ද? මෛත්‍රී භාවනා, මෛත්‍රී මානසිකාරය. ඒකෙදි ඒ වෙලාවේදී සීල සත්‍යෝ නිදුක්කත්වා නිරෝගීත සුවපත්ත්වා කියලා හිතන්නේ.
එහෙම හිතුවට අමනාප ගතිය අතහැරෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අමනාප ගතිය අතහැරෙන විදිහට උපායශීලීව තමන් මෙත්තිත පැතුරිය යුතුයි අමනාපකම අතහැරෙන විදිහට. ඒ කියන්නේ අපි කියමු එක ක්‍රම රාශියක් තියෙනවා. පුරාණ ඥාතිත්වය සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අති දීර්ඝ සංසාරේ එන ගමනේ Tamanට මව් නොවුණු පියා නොවුණු සහෝදරය සහෝදරි ඥාති හිතේසින් නොවුණු කෙනෙක් නැහැ. අනේ පෙර ජීවිතයක දාඩිය මහන්ති මොහෙලා හම්බ කරපු තාත්තට වෙන්නේ අද මේ තරම් මම මේ මරණව කපනවා කොටලා කියලා හිතන්නේ කියලා හිතනවා. එහෙම හිතනකොට ඔන්න තරහසිත අතහැරෙනවා. එහෙම හිතුවත් තරහසිත අතහැරෙන්නේ නැත්තම් සසරේදී මගේ අතින තෝනතරම් ඔය වගේ අඩුපාඩු වැරදි වෙලා ඇති. එක අඩුපාඩුවක් වැරද්දකට මම මේ තරම් කිපෙන්න හොඳ නැහැ නේ කියලා ස්වභාවය හිතලා බලනවා. ඒත් අතහැරෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී විශේෂයෙන්ම පළමුවේදී ඒ පුද්ගලයා Tamanට කළ එක හොඳ දෙයක් හරි තියනවාද කියලා සිහි කරනවා. නුවණැති පුරුෂයාගේ ස්වභාවය තමයි මොනතරම් අනර්ථයක් කළත් කරපු එකම එක හොඳ දෙයක් තියෙනවා නම් ඒක සිහි කරනවා. එතකොට අර තරහ සිටින්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි මොනතරම් හොඳ දෙයක් තිබුණත් එකම එක නුගුණක් තියෙනවා නම් ඒකම සිහි කරනවා. ඒ නිසා මෙතන සත්පුරුෂ වැටේ සත්පුරුෂ ධර්මයේ පිළිදලා ඒ තරහ ගත්ත අපි පුද්ගලයෙක් ගැන තරහ යනවනම් අඩුම ගානේ මේ මිනිස්සයා මං දිහා එදා ප්‍රියමනාපය විදියට hina වෙලාවත් බැලුවනේ කියන තැනකින්වත් හිතන්න පුළුවන්. අන්න ඒ විදියට හරි හිතනවා නම් මිනිස්සෙක් වෙලා ඒ මිනිස් එදා මං එක්ක මේ අද මෙහෙම කළොත් මෙහෙම hina වෙලා හරි බැලුවා නේද කියලා හරි හිතන්න පුළුවන් නම් තරහිත හිතෙන්නේ. එතකොට ඒ වගේ කරපු හොඳ එයාගෙන් ලැබෙච්ච උපකාරයක් තියනවද කියන එක සිහි කරනවා. සිහි කරනකොට තරහසිත අතහැරෙනවා. එතකොට ඒ විදිහට බලනවා. එහෙම කළත් තරහ අතහැරෙන්නේ. එහෙම කළත් තරහ අතහැරෙන්නේ නැත්තම් යථාර්ථයෙන් බලනවා. මම පුද්ගලයෙක් ගැන තරහෙන් බද්ධ වෛරයෙන් කටයුතු කරනවා. කවුද මම තරහ ගන්න පුද්ගලයා? කෙස්ද ලොම්ද නේද දත්ද හමද මස්ද නහරද ඇටද මේ වගේ කොටස් ටිකක් නේද තියෙන්නේ. මෙහෙම තියෙන තැනක මම පුද්ගලයෙක් සිහි කරගෙන මේ තරහ ගන්නවා කියලා කියනවා නම් කෝයේ පුද්ගලයා කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට ක්‍රම එකින් එක එකකින් නැත්තම් ඊගාවෙක මේ විදිහට කීපයක් මෙනෙහි කරනකොට ආංගරමනාප ගතිය අඩු වෙනවා. අඩු නොවී තියන්නේ අඩු වෙනවාමයි. ඕකෙන් බලවත්ම දේ තමයි තව එකක් තියෙනවා. කිසි වෙලාවක හිතාමතාම පටිඝ නිමිත්ත මෙනෙහි කරන්නේ නැහැ. පටිඝ නිමිත්ත කියලා කිව්වේ මෙයා මට ගැහුවා නේද බැන්නා නේද මේ විදිහට නිඳා කළා නේද මේ විදිහට මට අවඩක් කළා නේද කියන එක හිතාමතාම නැවත සිහි කරන්නේ නැහැ. සිහි කරන්නේ කරලා තියෙන එකම හොඳ වැඩක් හෝ තියනවද කියන එක විතරයි සිහි කරන්නේ. ඔන්න ඕක කරනකොට තරහ ඉබේම නැති වෙනවා. ඒක නැති වුණොත් අනිත් ඒවාන් බලන්න එතකොට තරහ නැති වෙනවා. ඔන්න අමනාප ගතිය අතහැරුණාම ආපෝ සති නිමිත්තට වල 100ම ආස්වාස ප්‍රස්වාස කරනකොට Tamanට හොඳටම නිදිමතයි. කයත් ගිලන් වෙලා හිතත් ගිලන් වෙලා භාවනා කරන්න හිතෙන්නේම නැහැ. හරියට තල්ලු කරන්න ඕනේ කෙනෙක් වගේ Tamanට මොන විදිහටවත් ඒක උත්සාහවත් නැහැ. දන්නවා මගේ භාවනා කරන්නේ තීන මිද්දේ වැඩි. තීන මිද්දේ කියලා කියන්නේ මොකද? තීනේ කියලා කියන්නේ හිතේ මැලිකම. මිද්දේ කියලා කියන්නේ කයේ මැලිකම. ඒ වගේ වෙලාවකදී භාවනා කරන කෙනෙක් නැගිටලා මූණ ටිකක් හොද ගන්නවා. කයේ මැලිකම දුරු කරගන්න මූණ ටිකක් හොදලා එතකොට ඉරියව්ව වෙනස් කරලා ටිකක් ඇවිදලා සක්මන් කළා මූණ පොඩි කළා කන් ටික පොඩි කළා එතකොට කන් ටිකක් දිලම්පස් ටිකක් වළඳලා ආහාර පාන ගන්නවා නම් බඩ පිරෙන්න ගන්න නැතුව සෑහළු මට්ටමට බඩ පිරෙන ප්‍රමාණයට විතර කරගෙන මේ වගේ කායික වීර්යයකට යුතුයි. ඊගාවට
හිත ඒ සඳහා උත්සාහවත් වෙන්නේ නැත්තම් තමන්ට තියෙන චෛතසික වීර්යය කියලා ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛ නිදානිය ආහාර ගවිති දුක්ඛ සංවේග වත්තු නිමානියට කියලා ඒ කියන්නේ සංවේගය ඇති වෙන හිත විදර්ශනාවට භාවනාවට වීර්ය ඇති වෙන විදිහට හිතින්ම හිතලා හිත වීර්යවත් කොට යුතුයි. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න ගියාට කවදාවත් ඕවම් කූත් ගන්න නැහැ කරන්න. ඔය ආනාපාන සතිය ටිකක් කරන්න හැදුවා බැයි නම් බෑ කියලා දාලා නිකන් හිටියා. නමුත් එහෙම නෑ ඇත්තටම නිවන් දකින්න ඕන කෙනා නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා දකිනවනම් ඒ නීවරණ ධර්ම දුරු කර කර හිත වැඩි යුතුයි. එතකොට එහෙම වුණොත් එහෙම කළොත් තමයි මේ චිත්ත සමාධිය ඇති වෙන්නේ නැත්නම් ඇති වෙන්නේ නැහැ. එතකොට ජාති ජරා ව්‍යාධි කියලා කියන්නේ මේ ලෝකේ දැන් අද මිනිස්සෙක් වෙලා ඉපදුනහම මේ මට්ටමක දුක නම් සතර අපාය ආදී තැනක උපන්නොත් මොනතරම් දුක් විඳින්න වෙයිද? ඒ වගේම ධර්මයක් තියෙන කාලෙක ඉපදිලා මේ වගේ නම් ධර්මයක් නැති අසත්පුරුෂ කාලෙක ඉපදුනහම මොනතරම් දුක් පීඩා විඳින්න වෙයිද? අනේ ඒ ඕන තැනක ඕනේ කාලෙක ඉපදෙන්න පුළුවන් ගතිය මං තාම නැති කරලා නෑ නේද කියලා ජාතිය සිහි කරලා වීර්ය ඇති කරගන්න ඕනේ. ඒ ඉපදීම නැති කරගන්න මම වීර්යයකට යුතුයි. ඒ වගේම ජරාව කියන එක යම් ජරා ජීර්ණ බවක් තියෙනවා නම් ඇස් පේන්නේ කන් ඇහෙන්නේ තමන්ගේ අතපය තමන්ටත් වළංගු නැති ස්වභාවයක් තියෙනම් කුමන තැනක උපන්නත් මේ ස්වභාවයටපත් වෙනවා. අනේ ඒ ස්වභාවයටපත් වුණාම බණ භාවනාවක් කරගන්නවත් ගුණ ධර්මයක් පුරා ගන්නවත් හිතු තැනක යන්න පුළුවන් කමක් ඇති වෙන. ඒක ඉස්සෙල්ලා මම වීර්යයකට යුතුයි. ඒ වගේම මරණය කියන එකක් ගත්තාම අද මේ ලෝකේ මේ මොහොත වෙනකොට මොන ප්‍රභේද වලට මිනිස්සු මැරිලා ඇද්ද? අද මේ මොහොත වෙනකොට මේ රටේ මේ ලෝකේ මොන ආකාරයකට මැරිලා ඇද්ද? ඒ ඕනම ආකාරයකට මැරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා අප්‍රමාදීව මේ ගුණ ධර්මයක් ප්‍රාගත යුතුයි කියලා මරණය සිහි කළා. ඒ වගේම අපාය විඳ දුක් එතකොට අතීතයේ විඳ දුක් අනාගතයේ විඳින්න වෙන දුක් මෙන්න මේවා ටික සිහි කළා. මේ වගේ දුකෙන් එතර වෙන්න මේ අවස්ථාව ලැබුණු කී වීර්යයකට යුතුයි කියලා තමන්ගේ හිත වීර්යවත් කරවන්න වෙනවා කලින් කලට. එතකොට අන්න ওই ටික කයෙන් හොඳට ඉරියව්ව මාරු කරලා මූණකට හොදගෙන අර වගේ වීර්ය ඇති වෙන්න ටිකක් මෙනෙහි කරනකොට අන්න අර අපහසුකම කියන එක අයින් වෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඒවා එහෙම තියෙන දේවල් කියලා අයින් වෙනවා. එතකොට ওই භාවනාවට අකමැති අමාරු ගතිය නැතහැරෙනවා. බොහෝම පහසුවෙන් කැමැත්තෙන් ඊට ඉන්න පුළුවන් කම කියන එක ඇති වෙනවා. ඔය දැන් බෑ වගේ තියෙන කම අපි හිතන්නේ දැන් බෑ කියලා නෑ. ඒකට තමයි තීන මිද්ද කියලා කියන්නේ. ඒක තමයි හිතේ මැලිකම, කයේ මැලිකම කියලා කියන්නේ. ඔන්න ඒ විදිහට කරනකොට කයේ අපහසුකම, හිතේ අපහසුකම ගෙවුනහම ආය සති නිමිත්ත ඉඳලා හොඳට සිහියෙන් ආනාපානසතිය වඩනවා. එහෙම වඩනකොට හිතේ විසිරුණුකම තාම අඩු වෙලා නැහැ. එතකොට දන්නවා මම මේ කමඨහනට හොඳට දෘಢව තීව්‍රව හිත තියලා නැහැ. එහෙනම් සති නිමිත්ත හිත කොහාටවත් යන්න දෙන්නේ නැමයි කියලා හොඳට සති නිමිත්ත තියන මනා දැනුමතු ආස්වාස ප්‍රසවාසයට ඉන්නවා. ඉන්නකොට අර හිතේ කතා කරන ගතිය අඩු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන ධර්මතා හතර නිසා තමයි ඕගලන්ගේ සිත අහකට යනවා නම් අහකට යන්නේ. එතකොට ඒ වගේ හිත අහකට යනවා ආපහු කමටහට ගන්නවා ඒත් අහකට යනවා. එතකොට ඒ රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, තීන මිද්ද දුරු කරන්න කටයුතු කරලා ආයෙත් මේ මුල් කමටහන්ට යනවා. ගාත පහක් තියෙනවා. පස්වෙනි එක තමයි විචිකිච්ඡාව.
විචිකිච්ඡාව ඕගලන්ට හිතින්නේ නැහැ විදර්ශනා කර කර මේක කරනකොට මම විදර්ශනා කරන්න හැටි ඊගාවට කියලා දෙනවා. එතකොට පස්වෙනි එක එකකින් අහු වෙනවා ඈ. ඒ විදර්ශනා කර කර කරනකොට විචිකිච්ඡාව සහගතව හිත අහකට යන්නේ එක අතහැරෙනවා කමඨානේ මේ විදර්ශනා කර කර කරනකොට. ඔන්න ඔය විදිහට උදේ ඉඳන් හවස් වෙනකන් ඉඳගන්න මේ සක්මන මේ කමඨහන වඩන්නේ නීවරණ ධර්මයන් ගැන අවධානය. නීවරණ ධර්මයන් දුරු වෙන විදිහට යම්ම නීවරණ කාමච්ඡන්දයේ තියෙන්නේ ඒක නැති කරන්න බැලුවා අර විදිහට ආයතානාපාන සතිය වෙලුවා. මොනවා හරි දෙයක් ගැන කෙනෙක් ගැන අමනාපයක්ද තියෙන්නේ ඒක දුරු කරන්න යොමු වුණා. ඒක දුරු වුණාම ආයත් ප්‍රකෘති කමඨාන්ට මුල් කමඨාන්ට ආවා. තීන මිද්දේද තියෙන්නේ හිතේ මැලිකමද කය මැලිකමද ඒ මැලිකම දුරු කරන්න බැලුවා ඒක දුරු වුණාම ආපහු ප්‍රකෘති කමඨාන්ට ආවා. විසිරණකමද තියෙන්නේ විසිරණකම හොඳින් අධිෂ්ඨාන කළා විසිරණකම නැති වෙන විදිහට කමඨානෙම ඉන්නවා. මේ විදිහට ඊගාවට මම මේකෙන් පස්සේ කියලා දෙනවා විදර්ශනා කරන්න හැටි. කලින් කලට අරමුණු විදර්ශනා කර කර මේ කමඨහන වඩනකොට විචිකිච්ඡා සහගතව විතහකට යන ගතිය අතහැරෙනවා. මේ විදිහට නීවරණ ධර්මයන් උපදින තැන නීවරණ ධර්මයන් දුරු කර කර මෙන්න මේ කමඨහන වැඩුවොත් හරි ඉක්මනට චිත්ත සමාධිය ඇති වෙනවා. ඔන්න ඔය විදිහටයි බාහිරයට යන්න දෙන්නේ ඒකෙන් වළක්වලා නරක පැත්ත වළක්වලා හොඳ දේ අරගෙන ආපහු සිහිය දියුණු කරගන්න මෙන්න මේ විදිහටයි හිත රැකගන්නේ නගරයකට උපමා කළා. දන්න හඳුනන හයට එන්න දෙනවා වගේ යහපත් දෙයට එන්න දෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තින්න මිද්ද වගේ අයහපත් දේ දුටු තැන නවත්තනවා නතර කරනවා. මේ විදිහට හොඳට සිහියෙන් හොඳට නුවණින් මේ හිත රක්ෂිත නගරයකට බඳු උපමා තබා ගන්නවා. ඔන්න ওই විදිහටයි රැකගන්නේ. ඔය දැන් එක ක්‍රමයක් මම කියලා දෙනවා. තව ඕගලන්ට පුළුවන් ඕක විතරනේ අපි කෙනෙකුට ආනාපාන සතිය බෑ මෛත්‍රී භාවනා කරන්න පුළුවන් කියලා. එලා වැඩි වේද කියලා දෙන්න. ගොඩක් තියෙනවා කියලා දෙන්න. එතකොට අපි කියමු මෛත්‍රී භාවනාව කරන්න. කියමු කෙනෙකුට එය අර විදිහටමයි සති නිමිත්තේ උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික හැම කමඨහනකටම අනිවාර්යයෙන්ම අවශ්‍යමයි. සති නිමිත්තේ හොඳට හිත තියාගන්නවා. සති නිමිත්ත හිත තියාගෙන සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රී චිත්තේ වැඩෙන ආකාරයේ එක් ක්‍රමයක් එක් පරියායක් තෝරගන්නවා. නැත්තම් පරියායන් කීපයක් තෝරගන්නවා. තෝරගෙන මෛත්‍රී භාවනාව කරනවා. සියලු සත්වයෝ ඇතුළත් වෙන පරියායක් එක ක්‍රමයක්. පරියාය කියන්නේ ක්‍රමය. එක ක්‍රමයක් කියලා කිව්වේ ක්‍රම රාශියකට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. අපි කියමු පොළවේ වසන සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. ජලයේ වසන සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. අහසේ වසන සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතුව සති නිමිති තියාගෙන ඔන්න එක පරියායක් එක ක්‍රමයක් ඔක්කොම සත්වයෝ හසු වෙලා. තව පුළුවන් මණ්ඩලාකාරව. මණ්ඩලාකාරව කියන්නේ තමන්ගා ඉඳලා විශ්වයට ඉඳලා තමන්ගාවට මෙසිත පතුරවන්න පුළුවන්. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකෙන් මිදෙම්මා මෙම සෙනසුනේ වසන සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. මෙම ගමෙහි වසන මෙම පළාතෙහි වසන මෙම රටෙහි වසන මෙම ලොවෙහි වසන මෙම සක්වලෙහි වසන මෙම දසදහසක් සක්වලෙහි වසන යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා හාත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා තමන්ගේ ඉඳලා අනන්ත විශ්වය දක්වා යනවා. ගිහිල්ලා යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා හාත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දසදහසක් සක්වලෙහි වසන මෙම සක්වලෙහි වසන මෙම ලොවෙහි මෙම රටෙහි මෙම පළාතෙහි මෙම ගමෙහි මෙම සෙනසුනෙහි වසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකෙන් මිදෙම්මා කියලා තමන්ගේ විශ්වයට ඉඳලා තමන් දක්වත් මේ විදිහට කරනවා.
ඔහොම කර හිත කොහාටවත් යන්න දෙනවා සති නිමිත්තේ ලෝක කර ඉන්නකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක කරන්න දෙන්නෙම නෑ රාගාදී අරමුණක් එනවා. ඈ ඒ වගේ වෙලාවකදී මේ කරන එක නතර කෙරුවා රාගය දුරු කිරීම පිණිස අසුබ නිමිත්ත ආදේශ කළා රාගය නතර වුණාට පස්සේ ආයෙත් මේ කමටහන් වඩනවා. ආපහු මේක කරන්න පුද්ගලයෙක් කෙනෙක් ගැන අමනාපයම එනවා. මේ කරන එක නතර කෙරුවා අර ඉස්සෙල්ලා කියපු විදිහට පටිඝ නිමිත්ත අරමුණු වෙන්න නොදී කරපු එක කුසල ධර්මයක් හෝ පෙන්නලා මේ විදිහට අමනාපයේ ඇති නොවන මට්ටමට හිතපත් කරගෙන අපව කමටහන්ට එනවා. මේ විදිහට කරනවා හිතත් මැලි කයත් මැලි තීන මිද්දෙන් යුක්තයි. ඊට පස්සේ හිතේ මැලිකම දුරු වෙන්න වීරියට හිතලා කයේ මැලිකම දුරු වෙන්න කායික වීරිය කළා. ඒක දුරු වුණාට පස්සේ ආයෙත් මේ කමටහන්ට එනවා. එතකොට හිතේ ඇතුළත තියෙන කෙසේද ගතිය දුරු වීම සඳහා හොද්දට වමනාවෙන් සති නිමිති හිත දැඩි කරගන්නවා. සති නිමිති හිත දැඩි කරගෙන කමටහන මෙහෙය කරනවා. මේ විදිහට කරනවා පස්සේ නිගමන කියලා දෙනවා. එතකොට ඒකෙදිත් විදර්ශනාත් කර මේ විදිහට කරනකොට නීවරණ ධර්මතාව පහළයි. ඔය විදිහට හෝ තව පුළුවන් ඔය එක ක්‍රමයක් ගත්තාම ඇති. එක ක්‍රමයක් ගත්ත නීවරණ ධර්මයන් තමන්ගේ මනසේ උපන්න කියලා හඳුනාගත්තාම ඒක නැති කෙරුවා කමටහන්ට ආවා. ආපහු වෙන නීවරණ ධර්මයක් ආවොත් ඒක නැති කෙරුවා ආයෙත් මේ කමටහන්ට ආවා. තව පුළුවන් ওই විදිහට මෛත්‍රී කමටහන සදිසාවන්ට උතුරු දිශාවැසි සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව දුක මෙදත්ව දකුණු දිශාවැසි නැගෙනහිර දිශාවැසි බටහිර දිශාවැසි උඩු දිශාවැසි යට දිශාවැසි සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සුවපත්ත්ව කියලා මෙච්චිත වඩන්න පුළුවන්. ඔය හැම ක්‍රමයකටම ඕනේ එක ක්‍රමයක්. තමන් පුරුදු කරන කමටහන හැටියට තියාගන්නවා. ඒකේ පිහිටලා තමයි නීවරණ චිත්තය කෙවා ගන්න. ඒක අක්කණ්ඩව මෙනෙහි කරනවා. ඒකට බාධා වෙන ප්‍රතිපක්ෂ නීවරණයකට හිත ගියොත් ඒ නීවරණ දුරු කෙරුවා එතෙන්ටම ගියා. ඒක නැති වෙන විදිහට බලලා මෙනෙහි කළා. ඒක නැති කළා මේ ප්‍රකෘති කමටහන්ට තම පරිහරණය කරන කමටහන්ට පැමිණිය යුතුයි. ඊට පස්සේ දස දිශාවන්ට පුළුවන් උතුරු දිශාවැසි උතුරු අනු දිශාවැසි දකුණු දිශාවැසි දකුණු අනු දිශාවැසි නැගෙනහිර දිශාවැසි නැගෙනහිර අනු දිශාවැසි බටහිර දිශාවැසි බටහිර අනු දිශාවැසි උඩු දිශාවැසි යට දිශාවැසි සියලු සත්‍ය නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා කියලා තවත් ඕක ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් ඒ ඕනම ක්‍රමයක් මේ විදිහට ගත්තාම කරනවා. හරි. ඊගාව කෙනාට ආනාපාන සතියක් දැන් මෛත්‍රී භාවනාවක් දැන් හැබැයි යට පුළුවන් අසුභ භාවනාව. එයා මේ කයට හොඳට සිහිය යොමු කරගත්ත හිත අහකට යන්න නොදී මේ වර්ණ సంతාන ගන්ධය කියලා වර්ණ වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් පීති ස්ථාන වශයෙන් හොඳට අරගෙන කෙස් කියන එක ගන්නවා. කෙස් කියන එක අරගෙන කෙස් ස්වභාවයේ වශයෙන්ද ගන්ධයේ වශයෙන්ද සටහන් වශයෙන්ද පිළිකුල් වශයෙන්ද හැඩ සටහන් වශයෙන්ද අරගෙන මේ කෙස් කියන එක සියලු ආකාරයෙන් පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි කියන කාරණාව. නැත්නම් කෙස්ලොම් නියත සම්මස්නහර මේ ශරීරයේ තියෙන කුණප කොටස් එකින් එක මෙනෙහි කරනවා. පිටෙන් සරවලී දහඩිය කියලා ආපෝ කොටස් 12 එකින් එක හොඳට මෙනෙහි කර මේවා දුගඳයි පිළිකුල් අසුබ අසාර බව මෙනෙහි කරනවා. එකින් එක සත්‍ය කෝ පුද්ගලයෙක් නොවේ කන බොන ආහාරයෙන් හැදුණු පිළිකුල් ස්වභාවයෙන් යුක්ත කුණප කොටසක් නේද කෙස් කියන්නේ. ලොම් කියන්නේ සත්‍ය කෝ පුද්ගලයෙක් හෝ කන බොන ආහාරයෙන් හැදුණු දුගඳු පිළිකුල් ස්වභාවයට පත්වන කොටසක් නේද. මේ විදිහට එකින් එක මෙනෙහි කර කයෙම හිත හසුරනකොට බලනවා. එහෙම බල ඉන්නකොට ඉන්න බෑ හිත අහකට යනවා. ආපහු ගන්නවා. ආපහු අහකට යනවා. අහකට නැවත පයින් අරමුණු දිහා බැලුවොත් මොකේද මේ පයින්නේ කියලා හොඳට අහුවේ එක්කෝ ඒකේ ආස්වාදයකට එක්කෝ අමනාපයකට එක්කෝ ආස්වාදයක් අමනාපයකුත් නැහැ. ඔහේ හිතේ විසිරිච්ච කමට ඒ ඔක්කොම මොන හරි දෙයක් තියෙනවා නම් අයිතිය නීවරණ කියන ගොඩට. ඒතර බලලා ඒක නැතිකරන්න හදලා ආයෙත් මේ අසුබ මානසිකාරයට ආයුත්. එහෙම නැත්නම් තව පුළුවන් චතු ධාතු අවස්ථාන. පඨවි කේසලෝම්නියද සම්මස් කියන්නේ පඨවි ධාතු. එකින් එක ගන්න පුළුවන්. කේස් කියන්නේ
පඨවි ධාතු ස්වභාවය පඨවි කියලා කියන්නේ. බාහිර ගස් වල තියෙන තද ස්වභාවයක්, කළු ගලක තියෙන තද ස්වභාවයක්, කෙස් කියන තද ස්වභාවය දෙකම එකයි නේද? කළු ගලක තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලෙක් නෙවෙනවා වගේ මේ කෙස් ටික තද ස්වභාවය කෙනෙක් පුද්ගලෙක් නෙවෙයි කනබුන ආහාරයෙන් හැදුනේ. ලොම් බාහිර පස්පිඩක ගල් කැටයක ගහක කොළක තියෙන තද ස්වභාවයත් ලොම් කියන තද ස්වභාවය සමානයි. ගල් කැටයක් සත්‍ය පුද්ගලෙක් නොවනවා වගේ මේ ලොම් කියන එක සත්‍ය පුද්ගලෙක් නෙමෙයි කනබුන ආහාරයෙන් හැදුනේ. මේ වගේ බාහිර ධාතුන සම කර කර හිමි මේ කොටස් 20 බලනකොට හිත අහකට යනවා. ආපහු ගන්නවා. නමුත් රැඳෙන්නේ අර වගේ අහකට ගියේ යන්නේ මොකක්ද කියලා බලලා එතන තියෙන ගතිය අයින් කරලා ආපහු මෙතෙන්ට එනවා. ඒ වගේ ආපෝ කොටස් ටිකක් ගන්නවා. තේජෝ කොටස් 4ක් ගන්නවා. වායෝ කොටස් 6ක් ගන්නවා. ඔය වගේ ධාතුව බාහිර ධාතුවට ආපෝ කොටස් ටික බාහිර ජලයට සමාන කළා. තේජෝ කොටස් ටික බාහිර ගින්නට උෂ්ණයට සමාන කළා. වායෝ කොටස් ටික බාහිර වාතයට සමාන කළා. බාහිර වාතය සත්‍ය පුද්ගලක නෙවෙයි මෙතන තියෙන වායෝ කොටස්ද සත්‍ය පුද්ගලක නෙවෙයි කියලා බලන මේ විදිහට බලන්න. ඔන්න ඔය විදිහට ප්‍රකෘති කමඨහනක පිළිතලා තමන්ට වැඩෙන්න පුළුවන් වඩන්න පුළුවන් ඒකත්වයකට යන කමඨහනක බොජ්ජංග භාවනාවක පිළිතලා ඒ තුල ඉඳගෙන නීවරණ ධර්මයන් රැස් යුතුයි. නීවරණ ධර්මයන් තමන්ගේ సంతානයේ නූපදවන්න සැලසිය යුතුයි. හැම වෙලාවෙම තමන් මේ කමඨහන අතහැරලා හිත අහකට ගන්නේ ආංගර නීවරණ ධර්මයන්ගෙන් යුක්ත අරමුණේ හිටින්. යම් වෙලාවක Tamanට තේරුණා නම් යම් රාග ගතියක් ඇති වෙච්ච නිසායි කමඨහනෙන් අහකට ගත්තේ. දැන් ඒ හිතේ රාග ගතිය ගියා. මේ විදිහට බලනකොට ඉතින් දැක්කම ආපහු තමන්ගේ ප්‍රകൃති මුල් කමඨහනට එන්න ඕනේ. ආපහු මේ කමඨහනේ භාවනා කර කර ඉන්නකොට තරහව කමනාපයක් කෙනෙක් ගැන ඇති වෙනවා නම් ඒක දුරු කරන්න හිත අහකට ගත්ත කමඨහනේ. නොයේ විදිහට තමන් දක්ෂ වෙන්න ඕනේ උපායශීලී වෙලා අමනාප ගතිය අකමැති ගතිය අයින් කරන්න කටයුතු කළාම අයින් වුණා කියලා තේරෙනවා ආපහු කමඨහනට ආයෙත්. ඔන්න ඔය විදිහට කටයුතු කරනකොට එයා හොඳට මේ සිත් නැමැති නගරේ රක්ෂිතව තබාගෙන තියෙනවා. නගරූපමං චිත්ත නිදන් තපෙත්වා මේ සිත හොඳ රක්ෂිත නගරයකට උපමා තබා ගන්න. ඔන්න තබාගත්තා. තබාගත්තේ මොකටද? දැන් හුම්බූපමං කායමේ මං විදිත දැන් කාය බින්දෙන්නේ මැටිකල් එකකට බඳුව දකින්න. මෙන්න මෙතන තමයි දැන් බොහොම වටිනා ටික තියෙන්නේ. මෙන්න මේ ටික තමයි හොඳට අහන්න ඕනේ. ඒ හින්දා ඒක අහන්න ඕම නිදාගෙන නම් හරියන්නේ නැහැ. හැමෝම සාදුකාරයක් දෙන්න තුන් වතාවක් හයියෙන්. නිදිමතයි නම් අමාරුයි නම් විනාඩි 5ක් විවේකුත් වුණා දෙන්න එච්චර වටිනවා මේ ටික. කමක් නැද්ද මෙහෙම කියන්නේ කියලා දෙන්න. මේ අපි දන්නේ වයස වුණාට දඬුවම් විඳින්න වෙයි නිදාගෙන අහුනොත් නැගිටින්න වෙනවා. කැමතිද? ඔක්කොමලා ඉන්නේ අම්මලා අප්පච්චිලා තමයි කරන්න දෙයක් නැහැ. ආදරෙන්ම තමයි දඬුවම් දෙන්න වෙන්නේ. මේ අර ඒකෝනේ. එතකොට ඒ නිසා හොඳට මේ ටික අහගන්න වෙනවා. හරි. ඒ කියන්නේ අපි අර නීවරණ ධර්මතා පහෙන් හැම වෙලෙම හතරයි කතා කළේ. විචිකිච්ඡා නීවරණේ කතා කළේ නැහැ. විචිකිච්ඡාව කියලා කියන්නේ මොකද්ද? සැකය. මොකද්ද සැකය? බුද්ධාදී අටසංග කෙරේ සැකය. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති කියලා. අන්නේ සැක සංකා ඔක්කොම අතහැරෙනවා මේ යථාර්ථය පිළිබඳ දැක්මක් තියෙනකොට සැකය කියන එක තුනුරුවන් කෙරෙහි පුබ්බන්තේ අපරන්තේ ආදී අධහානයන් කෙරෙහි සැකයේ විචිකිච්ඡාව විමතිය හිටින්නේ හැම වෙලාවෙම යථාර්ථය පිළිබඳ දැනීමක් දැකීමක් නැති නිසා. එතකොට දැන් අපි මේ හදන්නේ මොකේද? හිත රක්ෂිත
නගරයකට උපමා කරලා තබා ගත්තා කියලා කිව්වේ ওই විදිහට හිත ආරක්ෂව සහිතව තබා ගත්තා. තබාගෙන දැන් කය බිඳෙන මැටි කලයකට උපමා තබා ගන්නවා. හොඳට බලන්න මෙන්න මේ ටික. බිඳෙන මැටි කලයකට කියලා කිව්වේ යථාපි කුම්භකාරස්ස කතම්මත්තික වාජනං සබ්බම් වේදන පරියන්තං ඒවම් මච්ඡාන ජීවිතං. කුඹල් කරුවා විසින් හදන මැටි කලය සබ්බම් වේදන පරියන්තං. අමු මැටි කාලෙදි බිඳෙනවා. ඒක පෝරණයට තැම්පත් කරන්න හදනකොලත් බිඳෙනවා. පෝරණේ තියෙන වෙලාවෙදි බිඳෙනවා. ඊට පස්සේ ඒක පිච්චිච්ච වෙලාවෙදි බිඳෙනවා. කොයි වෙලාවක හරි බිඳිලා යනවමයි. ඒවම් මච්ඡාන ජීවිතං. ඒ වගේ බිඳෙන මැටි කලයකට උපමා තබා ගන්න කියලා කිව්වා. ඒකෙන් කිව්වා මේ කය බිඳිලා යන මැටි කලයක් බඳු බිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි කියන එකක් කිව්වා. තථාගතයන් වහන්සේ. ඒකෙන් අදහස් කරන හොඳ දෙයක් මොකක්ද? ඒකෙන් අදහස් කරනවා මේ කය හරියට මලමිනියක් බඳුයි කියලා. මලමිනිය කියන එක බිඳිලා යන එකක් නේ. එතකොට බිඳිච්ච මැටි කලයක් වගේ ඒක බිඳිලා යනවා වගේ. හොඳට බලන්න අපි මේ රූපය ගැන බලන වෙලාවේදී මේ රූපය හැදිලා තියෙන රූපේ පැවැත්ම මේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඒක කොටස් වශයෙන් ගත්තාම කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා පඨවි කොටස් 20කුත් පිත්තෙන් සර්වලේ දහදිය කියලා ආපෝ කොටස් 12කුත් කොටස් වශයෙන් කලාප වශයෙන් පෙනෙන මානේ නිමිති ගන්න පුළුවන් කොටස් 12ක් තියෙනවා. ධාතු වශයෙන් සතර මහා ධාතුයි කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ කියලා හැම වෙලෙම අපි කියනවා නේද? මේකෙන් කියනවා කනගුණ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කුණප කොටස් 32ක් තියෙන්නේ කියන එකෙන් කියනවා මේක බිඳෙන මැටි කලයක් බඳුයි මලමිනියක් බඳුයි කියන එකයි මේ කියන්නේ අපි. අපි හැමදාම කතාව උතනින් නතර කරනවනේ. නමුත් එතන නෙමෙයි ඊගාට වැඩ ටික තියෙන ඊට පස්සේ. ඇයි බලන්න මලමිනියකට රූප පේනවද? ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස විඳින්න පුළුවන්, ස්පර්ශ දැනෙනවා වෙනවද? නැහැ. කතා කරන්න පුළුවන්, අතපය හකුලවන්න දිගරන්න යාම් යම් කරන්න පුළුවන්ද? බෑ. ආන්ගේ කිසිම දෙයක් බැරි කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූප මාත්‍රයක් බිඳිලා යන රූප මාත්‍රයක් කියන එක කියන කුම්භූපමං කායමෙමං විදිත්වා කියන එක. මේ කය බිඳෙන මැටි කලයකට බඳුයි කියනකොට මැටි කලයට මොනවද කරන්න පුළුවන්? යන්න එන්න පුළුවන්ද? දැකීම ඇහිම කියන කරන්න පුළුවන්ද? බෑ. ඒකට පුළුවන් මොකක්ද එකම දේ? බිඳිලා යන්න කොයි වෙලාවක හරි. පුළුවන් එකම දේ මොකද්ද? බිඳිලා යන්න. ඒ වගේ මේ කන බොන ආහාරයෙන් හැදුනා කුණුප කොටස් 32ක් සතර මහා ධාතුයි කිය මේ බැලුවේ මොකක්ද බැලුවේ? කයේ අචේතනික ස්වභාවය. කය කියන්නේ ඉරියව් පැවැත්මක් කරන්න බැරි, අරමුණු ගැනීමක් දැන ගැනීමක් හිතීමක් කරන්න බැරි, විදීම කෙරවල කොට පවතින ධර්මතාවයක් මලමිනියක් බඳුයි කියන කාරණාව කියන්නයි. ඒ ටික පෙන්වන්නයි තථාගතයන් වහන්සේ කුම්භූපමං කායමෙමං විදිත්වා මේ කය බිඳෙන මැටි කලයක් ආකාරයකට දකින්න කියලා. හරි? කුම්භූපමං කායමෙමං විදිත්වා දැක මේ ශරීරයේ බිඳෙන මැටි කලයක් වගේ දැක. බිඳෙන මැටි කලේ මුකුත් කරන්න බෑ, බිඳෙන්න විතරයි පුළුවන්. ඒ වගේ මේ කයට මුකුත්ම කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ මොකද්ද? බිඳෙන්න විතරයි පුළුවන් කියන එක. ඔන්න දැන් හැමදාම අපි බැලුවේ උතනනේ. හරි කමක් නැහැ. හැබැයි උතෙන්ට අපි ආවේ ඇයි? උතෙන්ට ආවේ කයේ අචේතනික ස්වභාවය, චේතනා නැති, අචිත්තක, සිත් නැති අරමුණු ගන්න දැනගන්න
ඉරියව් පැවැත්මක් කරන්න හැකියාවක් නැති ස්වභාවය පෙන්වන්නේ අපි මොකටද දෙවනුවට මේ කය නිසා කරන වැඩේ පෙන්වන්නයි. මොකද විදර්ශනා කියලා කියන්නේ දැන් අපි මේ විදර්ශනා භාවනා කරන්න හදන්නේ. විදර්ශනා කියලා කියන්නේ මොකේද? විශිෂ්ට දැක්මක්, විශේෂ දැක්මක්, යථාර්ථ දැක්මක් කොමකටද? සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂයකින් දකිනවා, විශේෂණයකින් දකිනවා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා සත්වයේ පුද්ගලයේ ආත්මය කියලා දකින තැනක සාමාන්‍ය ලෝකයා සත්වයේ පුද්ගලයේ කියලා දකින තැනක ඇත්ත ඇති හැටි දකින කමට කියනවා විදර්ශනා කියලා. ඒ කියන්නේ මොකද්ද? නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන්නේ කියලා දකින කමට කියනවා විදර්ශනා කියලා. හරි. දැන් අපි ඉස්සෙල්ලාම බැලුවා මොකද්ද රූපය මැටි කලයක් බඳුයි කියලා දැක්කා. රූපේ දැක්ක කොච්චරද රූපෙන් බින්දෙන මැටි කලයක් බඳුයි. කුණප කොටස් 32ක් තියෙනවා. ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක්ම තියෙනවා. ඒ වගේම හැදිලා තියෙන්නේ බත් පාන් කව්පි මුං ඇට කියන මේ වගේ ආහාරයකින් හැදිලා තියෙන්නේ කියලා දැක්කා. හරි. ඊට පස්සේ බින්දෙන මැටි කලයකට උපමා කියන එකෙන් ඊට පස්සේ අපි උපමා තබා ගත්තා මේ පෙන්වුවේ තථාගතයන් වහන්සේ කය මල්ලමිනියකට හා සමාන කරලා තබා ගන්න කියලා කිව්වා. හරි. දැන් අපි බලනවා අපි සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා රැවටෙන ගතිය අපිට තාම අඩුුනේ නැහැ. ඔය කොටස් ටික අපි නොදන්නව නෙමෙයි දන්නව නේද? කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කුණුප කොටස් 32ක් සතර මහා ධාතුයි කියලා කොච්චරවත් කියලාත් ඇති. හිතලත් ඇති. ඒකමනේ බට්ටි ගන්න අතර ගන්නකොට තේ කරනකොට ඇත්තමයි කියලාත් පේනවා. ඒකේ තියෙන කොටස් වලින් හැදෙන්නේ කියලා දන්නවා. ඒ වුණාට සත්‍ය පුද්ගලයේ ආත්මයක් තියන්නේ කියන ගතිය අපේ අඩු වෙනවද? අඩු වෙලා නැහැ. අර මෙනෙහි කරන වෙලාවට අනුමාන ඥානයක් එනවා ඇත්ත තමයි රූපේ මෙහෙම කියලා. නමුත් ආපහු දකින්න අහනකොට පුද්ගලයම වෙලා නේද අපිට වෙනවා. දවසින් දවස විදර්ශනා ඥානයක් එන්න මොහු කරන්නේ අර මෙනෙහි කරන වෙලාවට ඇත්තයි කියලා ටිකක් හිතුණා ඒක එතනම නතර වෙනවා එච්චරයි. ඒකට හේතුවක් තියෙනවා. අපිට පුද්ගල භාවය ඇති වෙන්නේ හොඳට මතක තියාගන්න. මේ කයේ නෙමෙයි. මේ කයේ නෙමෙයි අපිට පුද්ගල භාවය ඇති වෙන්නේ. අන්න ඒකයි මේ පුද්ගල භාවය ගෙවෙන්නේ නැත්තේ. අර පිස්සු මිනිසෙක් කරාලෝනේ මොකද්ද මම අහලා තියෙන විදිහට කරු මේ ලයිට් එක ගාව පාරේ ලයිට් එළියක් තියෙනවා ලයිට් එක ගාව බිම හොයනවලු තව මිනිස්සෙක් මොකද මේ කරන්නේ යතුරු වැටුණා කිව්වලු හරිද අය මොනසත් කරනවා කොතනද වැටුනේ අන්න අර හරිය කිව්වලු ඉතින් එහි වැටුණා නම් මෙතන හොය එතන කරුවලයි කිව්වලු වැටුණු තැන කරුවල හින්දා පේන්නේ ඉතින් මේ පේන තැන හොයනවා ඉතින් ඒවට විතරක් මේ යතුරු ඒ වගේ අපි රූප මේ පුද්ගල භාවය නැති කරගන්න හදන වැඩපිළිවෙලේ ප්‍රධාන කොටස තමයි ওই රූපේ බලන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපිට පුද්ගල භාවය ඇති උනේ උතනින් නෙමෙයි. ඔය කන බොන ආහාරයෙන් හැදුනේ සතර මහා ධාතුයි කුණප කොටස් ටිකක් කියන ටික බලනකොට පුද්ගල භාවය ගෙවෙනවා පුද්ගල භාවය උතන තිබුණා නම්. නමුත් අපිට පුද්ගල භාවය ඇති වෙලා තියෙන්නේ ජීවත් වෙන ක්‍රියාවක් තුළදී අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට පුද්ගලික රැවටෙන්න හේතුව තමයි රූප බලනවා පේනවා ශබ්ද අහනවා පේනවා ගන්ධ සුවඳ බලනවා පේනවා රස විඳිනවා පේනවා ස්පර්ශ කරනවා පේනවා එතකොට කතා කරනවා
එතකොට වචනෙට වචන දෙනවා, ගහනවා, බයිනවා, දුවනවා, පයින්නවා කියන මෙන්න මේ ක්‍රියාකාරකම් ටිකත් එක්ක නෙමෙයි අපිට පුද්ගලයෙක් කියන කාරණා හොඳටම තහවුරු වෙලා තියෙන්නේ. හොඳයි. අපිට එක තැනක තියෙන මලමිනියක් බඳු රූපේ හිතුව කියලා ක්‍රියාකාරකම් ටිකේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව අපිට පුද්ගල භාවිකේ ලැබුණානම් තමයි පුදුමෙ. ලැහෙන්නේ නැති එක පුදුමයක් නෙමෙයි. එතකොට අපි අර ඒකයි පුද්ගල භාවය ඇතිවලා තියෙන වෙන තැනක පුද්ගල භාවය නැති වෙන අපි වෙන තැනක කටයුතු කරනකොට අර යතුරු වැටෙන වෙන තැනක ලව තැනක හොයනවා වගේ සිද්ධියක් මේ කරන්න කියලා මට හිතෙන්නේ. අර කුම්භෝපමං කායනුන විදිත කියන එකෙන් අපිට මුලින්ම දෙන්නේ ඒක ඉස්සෙල්ලා කය මෙබඳුයි කියලා තබා ගන්න කියනවා. කය විඳන මැට කලයකට බඳු උපමා තබා ගන්න කියනවා. තබා ගත්තට පස්සේ දැන් අපි දෙවනුවක් බලමු ඒකෙදි. දැන් මලමිණියට රූප වෙන්නේ නැහනේ. සද්ද ඇහෙන්නේ නැහැ. හරි. දැන් මේ අපි ඔක්කොගෙම කය මේ මොහොතේදී විඳින මැටි කලයකට උපමා තැබුවොත්. කන බොන ආහාරයෙන් ඇදලා තියෙන්නේ කුණු පොකොටක් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ඔය එකින් එක කොටස් ගත්තොත් එක කොටස කෙස් වලට රූප වෙනනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ දාගෙන පුළුවන්ද? බෑ. කෙස් වලට යෑමෙන් කරන්න පුළුවන්ද? බෑ. පඨවි කොටස් 20ටම පුළුවන්ද? බෑ. ආපෝ කොටස් 12ටම පුළුවන්ද? බෑ. ඔන්න කුණු කොටස් 32කින් එකකටවත් බෑ නම් 32ම එකතු කළාම පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් කයට බෑ. හරි. ඔන්න දැන් කයේ ස්වභාවය තිබ්බ අපි පැත්තක. ඔන්න කය කන බොන ආහාරයෙන් හැදලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්මයට පැමිණි චිත්තචෛතසික කියන ධර්මතාවය. ඒක හැදලා තියෙන්නේ මොකෙන්ද? පෙර අවිද්‍යා කර්මය නිසා හටගත්ත අරමුණු දැනගන්න අරමුණු හිතන්න පුළුවන්කම. චිත්තචෛතසික කියලා කියන්නේ චින්තෙන්ති විජානෙන්ති චිත්ත. හිතන්නේ දැනගන්නේ සිත. එතකොට සිත කියලා කියන්නේ අරමුණක් හිතන්න දැනගන්න පුළුවන්කම. ඔන්න ඔය කන බොන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32ක් වූ සතර මහා ධාතු රූපයේ කරන එකම වැඩේ මොකද්ද කියලා දන්නවද? මෙන්න මේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත අරමුණු හිතන්න දැනගන්න පුළුවන් චිත්තචෛතසික ටිකට නවාතනක් දීලා තියෙන එක විතරමයි මේ කය කරන්නේ. නවාතනක් දීලා තියෙන එක විතරමයි කරන්නේ. ඊට පස්සේ මෙයාගෙනුත් පොඩි chance එකක් ලැබෙනවා. මොකද්ද? මේ චිත්තචෛතසික ටිකේ උපකාරයක් වෙනවා. මොකද්ද? මේ කය කුණු වෙන්න නරක වෙන්න නොදී තබා ගන්නවා. හරිද? දැන් මේ පොඩි උපකාරයක් රූපේ නරක වෙන්නත් උපකාරයකුත් කළා. රූපේ තබා ගන්නවා. දැන් මේ රූපයේ වැඩිම ලොකුම වැඩේ මොකද්ද? අරමුණු හිතන්න දැනගන්න පුළුවන් චිත්තචෛතසික ටිකට නවාතනක් දීලා. එතකොට හොඳට බලන්න කය මලමිනියක් බඳුයි නම් කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික ගත්තාම රූපයක් බලනකොට ඇහැ උපකාරයෙන් ඉදිරියෙන් තියෙන රූපේ දකින්නේ රූපේ දැනගන්නේ මොකෙන්ද? හිතෙන්. ඒ හිත නම් කරන මොකෙන්ද? චක්කු විඥාන සිත කියලා. තේරුණා නේද? ඇහැ උපකාරයෙන් ඉදිරියෙන් තියෙන රූපයක් දැනගන්නේ මොකෙන්ද? චක්කු විඥාන සිතේ. අපි රූප දැනගන්න එක ප්‍රඥාප්තියකට ගිහිල්ලා තියනවා දකින්නවා කියලා විවහාර කරනවා. ඒක විවහාරයක් මිසක වෙන්නේ යථාර්ථයේ මේ ඉදිරියේ තියෙන රූපය දැනගන්නවා. එතකොට දැනගන්නේ මොකෙන්ද? හිතේ. ඇහැ කියන එක උපකාරක ධර්ම. ඇහැ උපකාරයෙන් චක්කු විඥාන සිතෙන් තමයි ඉස්සරහ තියෙන රූපේ දැනගන්නේ. ඇත්ත ඕක. නමුත් දැන් මේ රූප දැනගන්න කම රූප දකින්න කම ඇහැට බාර දුන්නොත් ඇහෙන් මේක රූපේ දකින්නවා කියනකොට ඉබේමයි පුද්ගලයා නිර්මාණය වෙන්නේ. දැන් අපි මෙච්චර කාලයක් හිතාගෙන ඇහැට රූප වෙනවා කියලානේ නේද? ඇහැට රූපේ පෙනෙනවා කියන පෙනෙනකම ඇහැට බාර දුන්නොත්
ඇහෙනකම කනට බාර දුන්නොත්, ගඳ සුවඳ දැනෙනකම නාසයට බාර දුන්නොත්, රස විඳිනකම දිවට බාර දුන්නොත්, ස්පර්ශ වෙනකම කයට බාර දුන්නොත් සම්පූර්ණ පණ එනවා මේ රූපයට. ඕගොල්ලෝ දන්නවද මේ පුද්ගල භාවය අපි කොච්චර කෙස්ලුම් නේද කියලා බැලුවා. මේ සත්ව පුද්ගල හැඟීම අපේ ගෙවෙන්නේ නැති එක පොලක් ඒ. මොකටද? අපේ විදර්ශනා ඥානය හරියට ගිහිල්ලා නැතුව විදර්ශනා ඥානය හරියට ගිහිල්ලා වැඩුම් නැතිකම හින්දා අපි හැමෝම කියන්නේ හැමෝම හිතන්නේ බලන්න මෙහෙම ඉන්නකොට රූප පේනෙන්නේ මට කියලා අපි ඇහැ සහිත තමන්ව නේද ආදේශ කරගන්නේ. එහෙමම බලන්න මෙහෙම ඉන්නකොට ඇහැ උපකාරයෙන් හිතටයි රූප පේන්නේ කිව්වොත් මේ ඇහැ මිම වෙයිද කියලා මට රූප පේනවා කියලා පනව ගන්න ඇහැ මිම වෙයිද? වෙන්නේ නැහැ. එතකොට කය බෙදෙන මැටි කලයකට උපමා තබා ගන්න කියන්නේ කයට මුකුත් ඇහැට රූප පේන්නේ නැහැ කියන එක කිව්වා ඒකේ. ඒකෙන් කිව්වා ඇහැ කියන එක කය කියන එක චිත්තචෛතසික ටික උපදින්න පවතින උපකාරයක් වෙලා විතරයි කියන එක කිව්වා. එතකොට විදර්ශනා කරන කෙනා කය හොඳට බලලා අචේතනික වස්තුවක් සතර මහා ධාතුවේ විදින මැටි කලයක් බඳුයි. ඒකට රූප පේන්නේ නැහැ. ඒ කය ඇසුරු කරගෙන පවතින චක්කු විඥාන හිතෙන්නේද මේ රූපය දැනගන්නේ කියලා බලනවා. එයා දන්නවා මම එහෙම බලන්න බැරි වෙන හැම වෙලාවකම රූප පේන්නේ ඇහැටයි කියලා නින්න යනවා ඇහැට. ගියොත් පෙනෙන්නේ පෙනීම කයෙන් කෙරෙන්නේ කියන එක නිර්වාණය වෙනවා. එතකොට ඉබේම රූපයට පණ එනවා. ඊගොල්ලෝට මලමිණියකට සද්ද ඇහෙනවද? නෑ. මේ රූපේ බෙදෙන මැටි කලයක් බඳුන මලමිණියක් බඳුයි. එහෙනම් සද්ද ඇහෙන්නේ මොකේද? හිතට. ඒ හිත නම් කරනවා මොකද්ද? සෝත විඥානය. ඒ කියන්නේ කන උපකාරී ශබ්දය කියන එක කන උපකාරක ධර්මයක්. කන උපකාර කරගෙන ඒ ශබ්දය දැනගන්නේ සිතෙන්. ඒ හිත හඳුන්වන සෝත විඥාන සිත. ඔන්න ශබ්දේ දැනගන්නේ හිතෙන් කියලා දැක්කොත්, ශබ්දේ දැනගන්නේ හිතෙන් කියලා දැක්කොත් පුද්ගලයාම වෙන්නේ. නමුත් ශබ්දය ඇහෙන්නේ කනට කියවොත් ඉබේමයි අහන පුද්ගලයා නිර්මාණය වෙන්නේ. ඊගවදී තමයි ගන්ධ සුවඳ දැනෙන්නේ නාසය උදව් කරගෙන ගහන විඥාන සිතට. නමුත් ඕක අපි පෙන්වන්නේ නැතුව නාසයටයි ගඳ සුවඳ දැනෙන්නේ කියලා නාසයට තිබ්බොත් පුද්ගලයා නිර්මාණය වෙනවා. අර කොහොම කොටස් බැලුවට පුද්ගල භාවයේ ගෙවෙන්නේ නැත්තේ පුද්ගල භාවයේ නිර්මාණය වෙන තැන් ටිකේ ඕගොල්ලෝ ආවරණය කළා නෑ. අපි ආවරණය වෙලා නෑ. බලන්න මේ කෙනෙක්ව ජීවමාන කරන්නේ මේ වැරද්ද නෙමෙයිද කියන එක. ඊගාවට දිව උපකාරේ දිව මලමිණියක් බඳු. දිවට මුකුත් බෑ. රසයක් දැනගන්න බෑ. දිව උපකාරයි. දිව උපකාරයෙන් සිතෙන් තමයි රස හඳුනගන්නේ. ලුණු රසද පැන් රසද තිත්ත රසද කියලා. දිව උපකාරයි. අපි රසය දැනගන්නේ රස දැනගත්තේ දිවෙන් කියලා දිවට තිබ්බොත් සම්පූර්ණ පුද්ගලයා සජීවී වෙනවා. ඊගාවට සීතලද උෂ්ණද රළුද සියුම්ද කියලා කයට යමක් ගැටුණොත් කය උපකාරයෙන් කයට ගැටෙන දේ දැනගන්නේ සිතෙන්. මේ සිතට කියන මොකක්ද? කාය විඥාන හිත. ඒ ගැටෙන දේ ගැටුනේ කයටයි දැනගත්තේ කය නුයි කියලා දැක්කම පුද්ගල නිර්මාණය වෙන්නේ ඉබේමයි. එතකොට අපි නාම රූප කියලා දෙකක් දැකලා නැහැ. ඇහෙන් දැනගත්තා නම් කනෙන් දැනගත්තා නාසයෙන් දැනගත්තා දිවෙන් දැනගත්තා රසෙන් දැනගත්තා කියනකොට ඔක්කොම කරලා තියෙන රූපෙන්ම මිසක නාම ධර්ම ටිකක් හම්බෙලා තියෙනවද? නෑ. එහෙනම් විදර්ශනා වෙලා තියෙනවද? නෑ.
අපි රූප ටිකක් රූපේ කනබුන ආහාරයෙන් යුක්තයි සතර මහා ධාතුයි කියලා බැලුවා. ආපහු ඒ සතර මහා ධාතු රූපේට රූප බලන්න පුළුවන්, සද්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන් කියන එක කියලා. ඉතින් ගෙවෙයිද කෙලෙසි? මං කියන එක තේරෙනවද? මෙන්න මේ දෝෂය අයින් වෙන විදිහට ඕගොල්ලෝ මෙනෙහි කරලා බලන්න. ඕගොල්ලන්ට බලාගෙන ඉඳි මේක කෙලස් කියනවා. ඒ කියන්නේ බලන අහන දැනෙන දැනගන දිට්ඨි සුත්ත මුත විඥාත. මෙන්න මේ හතර පොළ කියන සතර ඕහාර ධර්ම කියලා. ඒ කියන්නේ රූප දැනගන්න කම වෙන්නේ බලනවා කියලා විවහාර වෙනවා. ශබ්ද දැනගන්න කම වෙන්නේ අහනවා කියලා විවහාරයක් වෙනවා. නාසයට දිවට කයට ස්පර්ශ වෙන. ඒ කියන්නේ මුතයක් තියෙන්නේ නාසයට ආග්‍රහණය කරනවා, දිවට රස විඳිනවා, කයට ස්පර්ශ වෙනවා කියලා විවහාර කරනවා. හිතෙන් දැනගන්න කම වෙන්නේ හිතනවා කියලා විවහාර වෙනවා. ඒව විවහාර කියලා කියන ප්‍රඥාවක්. නමුත් වෙන්නේ රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නකම, රස දැනගන්නකම. දැනගන්නවා කියන එක හඳුන්වන්නේ විඥානය කියන එකෙන්. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්වා විඥාන, කාය විඥාන කියන මේ විඥාන ටික කියන්නේ චක්කු විඥාන, කය ඇහැ උදව්වෙන් ඇහැ නිසා හටගන්න සිතෙන් කරන්නේ රූප දැනගන්න එක. නාසය ඇසුරු කරගෙන හටගන්න, කන ඇසුරු කරගෙන හටගන්න සිතෙන් උපදින්නේ ශබ්ද දැනගන්න එක. අපිට කරන්න තියෙන මෙච්චරයි. කුම්මෝපමං කායමම විදිත්වා කියන එක කියන්නේ රූපේ සතර මහා ධාතුයි පොණක කොටස් ටිකක් කන බොන ආහාරයෙන් හැදුනේ කියලා බැලුවේ මෙයාගේ අචේතනික බව පෙන්වන්නයි. ඒ කියන්නේ චේතනා නැති බව පෙන්වන්නයි. ක්‍රියාකාරී ස්වභාවයක් නැති බව ඒකෙන් අපි කිව්වේ මිසක මේ කියන්නේ පුන වෙන මුකුත් නෙමෙයි. ඒකට මුකුත් කරන්න බැරි මෙන්න මේ කලුගල් ගෙඩියක් වගේ එකක් ඔය කියන එක කියා ගන්නයි. ඒ ටික කිව්වේයි අපි. එහෙනම් රූප පෙනෙනකම, ශබ්ද ඇහෙනකම, ගඳ සුවඳ දැනෙනකම, රස විඳිනකම, ස්පර්ශ දැනෙනකම වෙන්නේ ඒ කය උපකාරයෙන් හිතටයි කියන එක කියන්නේ. ඇයි මේ බලන්නේ? එතකොට කිසි වෙලාවක පුද්ගලයා ඉතුරු වෙන්නේ නැහැ. දැන් බලන්න අපි මෙතන වෙනස. අපි මෙහෙම ඉන්නවා. දැන් පෙනෙනකම ඇහැට තිබ්බොත් දැන් මේ ඇහෙන් මං දිහා බලාගෙන ඉන්නකො මට තරහ ගන්න පුළුවන්. ඇයි මොකද මං දිහා බලාගෙන ඉන්නේ? මොකද රවන්නේ? කියලා බැලන්න හැකියි මට. යම් වෙලාවකදී මට දර්ශනයක් තිබුණා. මේ ඉදිරියෙන් තියෙන කය මැටි කලයක් බඳු. මොකුත් තේරෙන්නේ නැහැ. ඒ ඇහැ උදව්වෙන් එතන සිටින් නේද මේ රූප නිමිත්ත අරගෙන ඉන්නේ කිව්වොත් මං දැන් ඇයි බලන්නේ කියලා බයින්නේ කාටද? තේරෙනවද මං කියන්නේ? දැන් මෙහෙම බලාගෙන ඉන්නකොට ඔයගොල්ලෝ මම බලුවක පෙන්නනවා මම බලමු. දැන් මෙහෙම බලනකොට මේ ඕගොල්ලන්ගේ පේන්නේ මේ ඇහෙන් කියලා කිව්වොත් හාමුදුරුවෝ රවාගෙන වගේ ඉන්නේ. මොකද අපි දිහා බලන්න කියලා කියන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඕගොල්ලෝ මෙහෙම බැලුවොත් නෝනේ. හාමුදුරුවෝ කිව්වොත් ඒ රූපේ මලමිණියක් බඳු ඇහැට පේන්නේ නැහැ. රූපෙට පේන්නේ නැහැ. ඒ ඇහැ උදව්වෙන් මේ අපි ඉන්න තැන රූප නිමිති චක්කු විඥාන හිතට නේද වැටලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ දැක්කොත් කය දන්නවා විතර නැටි කලයක් බඳුයි ඇහැ උදව්වෙන් චක්කු විඥාන හිතේ මේ රූපාරම්භනේ අරගෙන තියෙන්නේ කිව්වොත් හාමුදුරුවෝ අපි දිහා බලාගෙන ඉන්නවා කියලා ඕගොල්ලෝ චක්කු විඥාන හිතට කියන්නේ. ඕගොල්ලන්ට කියන්නේ යමක් හම්බ වෙයිද පෙනෙන දේ අරගෙන. පුද්ගල භාවය ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලන්ට කරන්න තියෙන මෙච්චරයි. ඔන්නෝයි දැනගන්න ටික. ඊට පස්සේ ඊගවදී තමයි අපි දන්නවා ඊගවට පුද්ගලයෙක් කියලා රැවටෙන්න තියෙන එක තමයි ඉරියව් පවත්තන එක. ඉඳ ගන්නවා පේනවා, හිට ගන්නවා පේනවා, නිදා ගන්නවා පේනවා, ඇවිදිනවා පේනවා. එතකොට කොච්චර කුණු කොටස් බැලුවොත් ඉඳ ගන්නවා, හිට ගන්නවා, නිදා ගන්නවා කියන ඉරියව් වෙන පුද්ගල භාවය තියෙන්නේ අපිට. ඉරියව්ව හැදෙන ආකාරය පෙන්වෙන්නේ නැත්තම් පුද්ගල භාවය ගෙවෙන්නේ නැහැ කුණු කොටස් බැලුවා කියලා. අන්න හරිය ඉඳගෙන, අන්න හිටගෙන, අන්න දුවනවා, අන්න නිදාගෙන ඉන්නේ කියලා ඉරියව්වින් නේද අපි පුද්ගලයමයි ඉන්නේ. හරි. ඒ වගේ වෙලාවකදී අපි ඉරියව්ව බලනවා. විදෙන මැටි කලයක් වගේ රූපේ. දැන් එතන හැම වෙලෙම තියා ගන්න ඕන කොම්බොම් කායම මම විදිහට. ඊට පස්සේ
අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් බික්ඛවේ කායෝ තුම්මහකං නාපි අඤ්ඤේසම් පුරාණං ඉදම් බික්ඛවේ කම්මං අபிසංචේතිකං විදිතං දත්තබ්බා. මහණෙනි මේ කාය උඹලගේ නෙමෙයි. වෙන කෙනෙකුගේත් නෙමෙයි. පුරාණ කර්මෙන් හටගත්තේ චේතිතං චේතනාවෙන් පිළියෙල වෙනවා. නිතරම මේ කය ඉරියව්වෙන් ඉරියව්ව පිළියෙල කරන චේතනාවෙන්. අපි කියමු මේ කය අසුර කරගෙන පවතින සිතේ නැගිටී කියන චේතනාව නිසා අපිට කුසල සිතක් ඇති වුණා. කුසල සිතේ ඇති වෙන චේතනාව නිසා ඉඳ ගන්නවා කියන ඉරියව්ව. ගත්තාම මේ සිතේ චේතනාව නිසා පිළියෙල කරනවා නේද? හිත ගන්නවා කියන එක මේ සිතේ චේතනාව නිසා මේ කය මේ ඉරියව්වට පිළියෙල වෙලා නේද? ඇවිදිනවා. සිතේ ඇති චේතනාව නිසා කය මේ විදිහට පිළියෙල වෙලා නේද? නිදා ගන්නවා. සිතේ ඇති චේතනාව නිසා කය මේ විදිහට පිළියෙල වෙලා නේද? කය පැත්තෙන් බලන්න එපා. කය පිළියෙල කරපු චේතනාවයි හැම වෙලෙම ගන්න. ඒකයි කය මලමිණියකට බඳු උපමා තබා ගන්න කියන එකෙන් කිව්වා ඒ පැත්තේ මයින් නැහැ කියන එක. ඒ පැත්තෙන් බලන්නේ නැහැ කියන එක. එතකොට එයා දන්නවා කෙනෙක් ඉඳගෙන ඉන්නවා කෙනෙක් හිටගත්තා නෙමෙයි චේතනාවෙන් කය ඒ ඉරියව්වට කය පිළියෙල කරනවා චේතනාවෙන්. එතකොට ඉඳගෙන ඉන්නවා කියන එකට බයිනවා නම් බයින්ද වෙන්නේ කය සහිත කෙනාට නෙමෙයි ඔය ඉරියව්වට කය නමලා තිබුණු හිතට එහෙනම්. මොකද හිටගෙන ඉන්නේ කියලා බයිනවා නම් බයින්ද වෙන්නේ ඔය කය කෙලින් කරපු හිතට මිසක එහෙනම් ඔය කයට නෙමෙයි. ඉරියව්ව කයට තිබ්බොත් පුද්ගලයා නිර්මාණය වෙනවාමයි. හොඳට මතක තබා ගන්න. පෙනෙන ඇහෙන දේ කයට තිබොත් පුද්ගලයා නිර්මාණය වෙනවා වගේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන සතර ඉරියව්ව චේතනාවෙන් පිළියෙල කරනවා කියලා දැක්කොත් පුද්ගල භාවයට ඉඳ නැහැ. නමුත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව කයෙන් කෙරෙන්නේ කියලා දැකීමම පුද්ගලයා නිර්මාණය වෙනවා. කොච්චර කුණු කොටස් දෙකක් සතර මහා ධාතු කියලා උදේ ඉඳන් රැය වෙනකම් බැලුවත් වැඩන්නේ. මොකද පුද්ගල භාවය ආවේ ওই කොටස් ටික බලපු එක නෙමෙයි. බලපු නැති එක නෙමෙයි මේ ඉරියව්ව ගැන මොන නැති එක. කොටස් ටික බලපු එකන්නේ මෙතෙන්ට මේ ඉරියව්ව පවත්තන තර පුද්ගල භාවයෙන් හින්දා උපකාරක නිසා. කුණු කොටස් ටික සතර මහා ධාතුයි ආහාරයෙන් හැදුනේ කියන නුවණ තමයි අපිට ප්‍රධාන උනේ කය චේතනාවෙන් පිළියෙල වෙන්නේ කියන එක පැත්තට එන්න. ඇයි? අරකින් උත්තර ආවන කය වලමිනියක් බඳි මුකුත් කරන්න බෑ කියලා. එතකොට උන් එයා දකිනවා කෙනෙක් දිහා බලන විදර්ශනා යෝග්‍ය අහවලා ඉඳගෙන ඉන්නවා දැන් අන්න දුවනවා කියලා නෙමෙයි. දැන් මේ කය චේතනාවෙන් මේ විදිහට පිළියෙල වෙනවා නේද? ඒක අපි ඉඳ ගන්නවා කියලා විවහාර කරනවා. දැන් මේ විදිහට පිළියෙල හිත ගන්නවා කියලා විවහාර කරනවා. ඊට පස්සේ ආයත් පුද්ගල භාවය ඇති වෙන තව තැනක් අපේ කොටත් කියන හෝ කරන දේනේ කියන හෝ කරන දේ හොඳ දෙයක් කිව්වොත් හොඳ දෙයක් කළොත් අනේ අර පුද්ගලයා නම් හරියම හොඳයි කියන්නේ. නරක දෙයක් කිව්වොත් නරක දෙයක් කළොත් අනේ අර මනුස්සයා නම් මහා නරක මිනිහෙක් කියනවද නැද්ද? විතක හොඳ දෙයක්වත් විතක නරක දෙයක්වත් කළොත් මොකද කරන්නේ? හොඳ දේ නරක දේ කියලා කියනවා. ඔය එදා හොඳ දේ කළාද නරක දේ කළා කියලා ඔහොමත් කියනවා ඉතින්. නමුත් අපිට කවදාවත් මේ ලෝකේ කිසිම මිනිසෙකුට සියලු ආකාරයෙන් හොඳ වෙන්න බෑ. කෙලෙස් සහගත මේ ලෝකේ කිසිම කෙනෙකුට සියලු ආකාරයෙන් නරක වෙන්නත් බෑ. අපි කෙනා හැටියට පණවන තැනක කෙනෙක් නොවන නිසා එහෙම වෙන්නේ. යම් වෙලාවක කුසල සහගත සිතක් උපන්නා. කුසල සහගත සිතේ ඇති චේතනාව නිසා වචන කතා කළොත් කියවෙන්නේ මොන වගේ වචනද? යහපත් හොඳ වචනයක්මයි. එබඳු කුසල සිතක් ඇති වුණොත් කුසල සිතේ කුසල චේතනාවක් ඇති වුණොත් ඒ චේතනාව නිසා මොනවා හරි දෙයක් කළොත් කෙරෙන්නේ කයින් යහපත් වූ දෙයක්මයි.
අපි හොඳ දෙයක් කළා කියලා කෙනෙක්ව පනවනකොට ක්‍රියාවෙන් අපි පනවන්නේ. නමුත් අපිට දකින්න පුළුවන් නම් කුසල චේතනා කුසල සිතක් ඇති වුනහම ඒ කුසල සිතේ කුසල චේතනාව නිසා මේ සම්මා වාචා වුණා මේ සම්මා කම්මන්තේ වුණා කියලා දකින්න. පුදුම වෙන්නේ අපි අකුසල සිතක් ඇති වෙලා අකුසල චේතනාවක් උපන්නොත් මේ වචනේ මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත වෙයි කියන එකට පුදුම වෙන්නේ නැහැ අපි. අපි කෙනෙක්මයි කියලා බලන්නකො අපි හිතාගෙන හිටපු කෙනාද මේ අම්මෝ කරපු දේ කියලා අපි විලාප හිතයි. නැත්තම් බලන්නකො අපි හිතේ මේ වගේ නරකක් නේ කියලා බලන්නකො හරි හොඳ කෙනෙක් මේ කියනවනේ අපි. නමුත් අපිට මේ පුද්ගලමින්ම ක්‍රියාවකට තියන්නේ අපි ක්‍රියාව කරන සිත චේතනාව නාම ධර්ම ටික නැති හින්දායි. නාම රූප ධර්මයන් පිරිසිදු දැකීම විදර්ශනා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහක් තියෙනවා. රූප කියන්නේ සතර මහා ධාතු උපාදාය රූපයි රූප. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික. විඥානය කියන්නේ චිත්තය කියලා ඔහොම විදුවට වැඩක් නැහැ. ඒව ඉගෙන ගන්න. නමුත් නාම රූප කියන එක බලන්නේ සත්ත්ව පුද්ගල දෘෂ්ටිය දුරු වෙන්න නම් දෘෂ්ටිය ඇති වෙන මේ ශේත්‍රය දැක්ක යුතුයි. ඒකනේ. අරක පෙළ දහම. ඒ පෙළ දහම නිසායි අපි මෙහෙම බලන්නේ. නමුත් එදිනෙදා ජීවිතයේදී ඉස්සෙල්ලා බලන්න පුද්ගල භාවය දුරු කරන්න ඉස්සෙල්ලා පුද්ගල භාවය ඇති වෙන්නේ කොහෙද කියලා. පුද්ගල භාවය ඇති වෙන්නේ පෙනෙනවා ඇහෙනවා කියන දැකීම් දැන් අරමුණු දැනගන්න ටිකේදී නම් ඉරියව් පවත්තන ටිකේදී නම් කාය වචනේ මේ ක්‍රියා කරන තැනකදී නම් ඒ ටිකේ එහෙමම කයට බාර දීලා අනිත් අතට රූපේ සතර මහා ධාතුවේ කන බොන ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටිකක් කේස් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි හැම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා පය ගහලා කියනවා. කියලා ජීවිත වෙන ජීවිතය තුළ මේ ක්‍රියා ටික ඔක්කොම අර කොටස් කුණු කොටස් ටිකට බාර දීලා ජීවිතයේ පුද්ගල භාවය ඇති වෙන්න ඕනේ තන කුණු කොටස් ටිකට බාර දීලා පැත්තකට වෙලා ඉඳගෙන මම නෙමෙයි කිව්වහම කෙවෙයිද? උත්තරයක් ගන්න. කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. අපි කුණු කොටස් ටිකක් කියලා බැලුවේ සතර මහා ධාතුයි කියලා බැලුවේ ආහාරයෙන් හැදුනේ කියලා බැලුවේම උත්තරයක් ගන්න. කායට මුකුත් කරන්න බෑ, අරමුණු දකින්න බෑ, දැනගන්න බෑ, හිතන්න බෑ, චේතනා නැහැ කියන පැත්ත ගන්න. ඒක ගත්තේ පුද්ගල භාවයේ ඇති වෙන්න තියෙන ශේෂ්ත්‍රයේදී ඔය වැඩ ටික කරන්නේ නාම ධර්ම ටිකකින් කියන උත්තරේ ගන්න. උත්තරේ ගන්න. එතකොට අපි මේ ස්පීකරෙන් මම දැන් කතා කරනවා. මේ මයිකෙන් කතා කරනවා. අර ස්පීකරෙන් ඇහෙනවා. මම දැන් බයිනවා. බැන්නොත් අපිට බයිනවා කියලා ඕගොල්ලෝ අර ස්පීකරෙට ගැහුවොත් හරියද? මොකද වෙන්නේ? ඒ වගේ අකුසල සිතේ ඇති අකුසල චේතනාවකින් ඇති කරන වායු ධාතුවේ ශබ්දය තමයි පිට වෙන්නේ කට කියලා කියන ස්පීකරේ. අපි තොගේ කටටයි ගහන්න ඕනේ කියලා ගහන්නේ ස්පීකරේට ගහනවා වගේ. අපි පුද්ගල භාවයෙන් සෑහෙන ගහන්න හිතට ඒ හිතේ ඇති චේතනාවට. දැන් මම මොකක් හරි කියලා බැන්නොත් අර ස්පීකරේට ගැහුවොත් ඕගොල්ලෝ හරිද? ස්පීකරේට නරක වචනයක් කිව්ව කියලා ස්පීකරේට ගහන්න කෙනා නරක වචනයක් කිව්ව කියලා කටට ගහන කෙනා අතර වෙනසක් නැහැ. තියනවාද? ඉතින් මේ කතා කරනවා කියන කටයි ස්පීකරේ. මම කතා කරනවා වගේ මේ අකුසල සිත හෝ අකුසල සිතේ චේතනාව තමයි මේකේ නියම. අපි කතා කරන එක කටට බාර දුන්නා කියලා කියන්නේ ඉබේම පුද්ගල භාවය ඇති වෙලා. කතා කරන එක කටට බාර දෙන්න බෑ ස්පීකරයක් කියලා දකින්න. හැබැයි ওই ස්පීකරේ හොඳ දෙයක්ද අරකින් කියන්නේ නරක දෙයක්ද කියන එක තියෙන්නේ ස්පීකරේ දෝෂෙද? නරක දෙයක් කිව්වා කියලා ගහලා හෝ හොඳ දෙයක් කිව්වා කියලා මල් තියලා වැඳලා හරියට ස්පීකරේට ඒක කරන්න ඕනේ කාටද? එහෙනම් මේ මයික් එක තියාගෙන කියන මට
මේ උපමාවේ. ඒ වගේ කුසල චේතනාව නිසා කුසල සහගත මෛත්‍රී සහගත වචන පිට වෙනවා නම් අකුසල චේතනාව නිසා තමන්ටත් අනුන්ටත් අවඩ පිණිස අහිත පිණිස වචන පිට වෙනවා නම් ඒ පිට වෙන හොඳ හා නරක කියන වචන ස්පීකරේ වගේ ඒකට බාර දෙන්න එපා. ඒක දකින්න කුසල සිත නිසා ඇතිවෙච්ච චේතනාවෙන් මේ කුසල සහගත වචනයක් පිට වුණා. ඔගලන්ට ගහන්න කෙනා ඉතුරු වෙන්නේ නැහැ. බැනපු කටක් ඉතුරු වෙන්නේ නැහැ. කපනවා තෝගේ කට කියලා කියන්නේ බැන්නා කියලා ඇයි? එතනින් පුද්ගලයා දකින්න හින්දා. අපි කොච්චර අසුබ භාවනාව ගැන ඉගෙන ගත්තත් මේ වැරද්ද තියලා කාම භූමියෙන් අපි හෙල්ලෙයිද කියලා බලන්න. පුද්ගල භාවයේ ගෙවෙයිද? ගෙවන්න පුළුවන් වෙයිද? ඒක හොඳට හඳුනා ගන්න ශේත්‍රය තුල තමන් ජීවත් වෙන ජීවිතය තුල මේ ආපු කාලේ, ගෙවුණු කාලේ ඕගොල්ලෝ මේ ටිකක් හරි මේ ස්වභාවය පුද්ගල භාවය ඇති වෙන තැන හොයලා එතනට සිහිය යොමු කළොත් නාම රූප දෙක දකින්න හැදුවොත් මෙලහට ගෙවිලා ගොඩ. එතකොට හොඳට මතක තබා ගන්න කතා කරපු දේ ඇහෙන කටේ ශබ්දය සමානයි මොකේද? ස්පීකරේට. පුද්ගලයා කෙනා වගකී යුත්ත මිසක ස්පීකරේ නෙමෙයි වගේ කුසල හෝ අකුසල හෝ චේතනාවයි ඒ වෙලාවේදී සිටී ඇති චේතනාවයි වගකී යුත්ත වෙන්නේ. අකුසල සිතට ගහන්න බෑ නරක දෙයක් කිව්වා කියලා ඒක නිරුද්ධ වෙලා ඒ චේතනාව නිරුද්ධ ලීකා මොහොතන කුසල. වන්දින්නවත් යන්න හැමෙන්න කුසල චේතනාව කියලා ඒකම මොහොතේ උපදින සිත අකුසලදී. ඒකයි හොඳ නරක කියන දෙකම අතහැරන යථාර්ථයට යනකොට කියලා කතා කරන්නේ. දැන් මේ පුද්ගල භාවය අතහැරන විදිය. ඊගාවට බැකෝ යන්ත්‍ර දැකලා තියෙනවනේ. දැන් ලිවර් එක එහාට මෙහාට කරනකොට කොකා මොකද කරන්නේ අර පස් ටික හාරන. මේ අපේ වත්තේ පස් හැරුවා කියලා අර කොකාට ගැහුවොත් හරියනවද? බැකෝ එකේ යකඩ කොට ගැහුවොත් හරියද? නෑ ගහන්න කාටද? ඒ යකඩ කොට එහාට මෙහාට කරනවා ලිවර් එක හොල්ලන මිනිහටවත් උන් තව ගැහුවොත් කමක් නෑ. ඒ වගේ අතින් යමක් ගන්නවා තියනවා කියන එක හරියට අර බැකෝ එකේ කොකාගෙන් වැඩ කරනවා වගේ. ඉතින් මේ ටික කරන්නේ මොකෙන්ද? කුසල චේතනාව හෝ අකුසල චේතනාවෙන්. එහෙනම් මේ බැකෝ එකට ගහලා හරියන්නේ නැහැ. කකුල අතපය කියලා කියන්නේ අර බැකෝ එකේ තියෙන එහාට මෙහාට කරන අඳු බඳු කැලි ටික වගේ. එහෙනම් හැම කරන්නේ චේතනාවෙන් ඕන. ඉතින් මට ඔයගලන්ට මතක් කරන්න තියෙන එක දෙයක්. විදර්ශනා කියලා කිව්වේ සාමාන්‍ය ලෝකයා සත්‍ය පුද්ගලයෙක් කියලා දකින තැනක විශිෂ්ටව දකිනවා. විශේෂණයකින් දකිනවා. සාමාන්‍ය ලෝකයා පුද්ගලයෙක් කෙනෙක් කරන දෙයක් දකින තැනක මෙයා දකිනවා මොකද්ද? නාම රූප ධර්මතාවයක් තියෙන. ඒකේ දැක්ක රූපය මොකද්ද? බින්දෙන මැටි කලයක් බඳුයි. ඇයි එහෙම කියන්නේ? ඒක කන බොන ආහාරයෙන් ඇදලා තියෙන කුණුප කොටස් දෙක සතර මහා ධාතුයි. අචේතනිකයි කියන උත්තරයක් දෙනවා. ඊට පස්සේ කියනවා ඒකේ පිහිටලා දකින්න අහන අරමුණු දැනගන්නකම හිතෙන් කරන්නේ ඔන්න බලනවා අහනවා කියන තරම පුද්ගලයා අතහැරියා. කුසල චේතනාව නිසායි අකුසල චේතනාව නිසායි කාය වචන දෙක ක්‍රියා කරන්නේ කිව්වහම හොඳ කතා කරන නරක කතා කරන හොඳ දේවල් කරන නරක දේවල් කරන පුද්ගලයා වළංග වුණා. සිතේ ඇති චේතනාව නිසායි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ආකාරයට කය පිළියෙල වෙන්නේ කිව්වම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වක් පවත්වන පුද්ගලයා තැරෙනවා. ඉඳලා පවත්වන ඉරියව් සම්පූර්ණ රූපය පිළිදෙන මැටි කලයක් වඳුයි කියන තැනට තබලා එබඳු කය ක්‍රියා කරවන්නේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත මේ කය ඇසුරු කරගෙන පවතින චිත්තජයසික ටික නිසායි කියලා ගැඹුරුම ඕනේ. Tamanට තේරෙන මට්ටමට ටික ටික පෙන්නන්න. පෙන්න ආනාපාන සතිය කමඨානේ හිත වඩනවා. තියලා හිත වඩනවා. නීවරණ ධර්ම දුර වෙනකොට ඒක නැති කරනවා ආයෙත් කමඨාන වඩනවා. මෛත්‍රී කමඨාන වඩන කෙනා මේ වගේ විදර්ශනා කරනවා කමඨාන වඩනවා නීවරණ ධර්ම යනකොට වඩනවා. ඒක විදර්ශනා කරන්න මෙහෙම දැන්. ඔය දැන් මම පොදුවේ කියලා දුන්නේ.
නමුත් ඕගොල්ලෝ විදර්ශනා කරන්නේ නැහැ. ආනාපාන සතිය වඩා ඉන්නවා. දරුවා සිහින ටක් ගන්න. සිහි වෙනකොටම එතෙන්ට තමයි යන්නේ. ගියාම අපි කියමු ඒ කය කුණු බෝලස් ටික සතර මහා ධාතු බෙදෙන මැටි කලයක් නැකෙලින්ම දරුවසින් එතන නාම රූප දෙකක් නේ තියෙන්නේ කියලා හිතනවා. හේතුවට හිත පිළිගන්නේ නැහැ. ඇයි නාම රූප දෙකක් තියෙන්නේ? විස්තර දෙන්නවා. නිකම්ම නාම රූප දෙකක් නෙමෙයි කරන වැඩ පෙන්වන්න. පුද්ගලයා අවලංගු වෙන්න. රූපේ කනබන ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටික සතර මහා ධාතුයි. ඒ කය ඇසුරු කරගෙන පවතින චක්කු විඥාන හිතට නේද රූප පෙන්ලා තියෙන්නේ. දරුවා රූප වලපු දරුවා අවලංගු. කන උදව්වෙන් සෝත විඥාන හිතෙන් නේද ශබ්ද අහලා තියෙන්නේ. දරුවගේ කන නැහැ. ওই විදිහට දැනගත්ත ටික පෙන්වනවා. ඒ කයි ඇති කුසල සහගත චේතනාව නිසා හොඳ වචන හොඳ දේවල් වෙලා අකුසල සහගත චේතනාව නිසා සිතේ උපන් චේතනාව නිසා නරක වචන නරක දේ වෙලා හොඳ කරපු දරුවා නරක කරපු දරුවා නෙමෙයි හොඳ නරක දෙකක් තියෙයි සිතෙන් වසවකෝ ඊගාවට ඒ කයේ ඇති චේතනාව නිසා නේද එතන ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන ඉරියව් පිළියෙල වෙන්නේ මෙහෙම තැනකට මේ නාම රූප දෙකේ පැවැත්මට මම දරුවා කියලා පැවැත්ම කියන නොදන්නාකම නිසා ඒ දරුවා කියලා රැවටිලා හිතාගෙන ඉන්නව නේද කියලා බැලුවා අරමුණක් විදර්ශනා කරුවා දිගටම යන්න ආයෙත් කමටහන කියලා හිතවට ආයෙත් තව අම්මා කියලා මල්ලි කියලා සිහි වෙනකොට එහෙම කෙනෙක් ඉන්නව නෙවෙයි මෙහෙම දෙයක් කියලා පෙන්නුවා ආයෙත් හිතවලනවා ඔන්න ওই විදිහට කර හිත වඩනකොට හැමදාම උච්චර අමාරු නෑ කෙනෙක් කියලා සිහිනකොට එතන නාම රූප දෙකක් නේ තියෙන්නේ කියලා සිහි කරවහම හොඳටම ප්‍රමාණවත් දවසක් යනවා. ඒ සිහි කරන නාම රූප දෙකක් කියනකොට මේ ඕගොල්ලෝ සබේම විස්තර ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මුලින් පෙන්වන්න වෙනවා. ඔන්න ওই විදිහට කරනකොට කෙසේද යන විචිකිච්ඡා විමුති හිටින්නේ නැහැ. සත්‍යය ඉන්නවද ඉන්නවනම් කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා කෙසේද විමුති හිටින්නේ මේ විචිකිච්ඡාව සැකේ කියන එක දුරු වෙනවා බුද්ධ ආදී තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා මේ ධර්මයේ සුවඝාතමයි කියන එක තේරෙනවා ඒ වගේ මේ විදිහට විදර්ශනා කර කමඨහන වඩනකොට නීවරණ ධර්ම පහම අතහැරෙනවා අන්න ඒ විදිහට හිත නගරූපමං චිත්ත මිදන් තපෙත්වා කියලා හිත රක්ෂිත නගරයක උපමා තබාගෙන කමඨහනක හිත තබාගෙන නීවරණ ධර්මයන් වැටෙන්න නොදී ඒව දුරු කළා පව කමඨහනට ගන්න කුම්භෝපමං කායමෙම විදිත්වා බෙදෙන මැටි කලයකට බඳු උපමා කය තබා ගන්න කියලා කිව්වේ අචේතනික අචිත්තක වස්තුවක් බිඳිලා යන මලමිණියක් බඳුයි කියන තැනට සමාන කරගන්න කියලා කිව්වා. ඒ කිව්වේ මොකටද? ඒක එහෙම සමාන නම් වෙන්නේ ඉරියව් පැත්ම වෙන්නේ මේකයි කියන කාරණාව වෙන්නේ තියෙනවා. අන්න ඒ විදිහට යෝධිත වරම්පඤ්ඤාව දෙන්න. ප්‍රඥා නැමැති ආයුධය මායයට පහර දෙන්න. ආය නිකම් පහරන හොඳ පහරවලවා දෙන්න. හරිද? නොබෝ දවසකින්ම කෙලෙස් අඩු වෙලා සමාධිය ඇති වෙනවා වගේම හොඳ තරුණ සමාධියක් ඇති වෙනවා. ඒකයි ඊට පස්සේ කියනවා ජිතංච රක්කේ දැන් මේ දිනපු ටික රැක ගන්න කියනවා. මෙහෙම කරනකොට යම් නුවණක් යම් සමාධියක් එනවා නම් ඒක වැටෙන්න නොදී නැවත ඒ සමාධි නිමිත්තම ආශේවනය කළ නැවත මේ නාම රූප ධර්මයන් පෙන්නලා ඒක රැක ගන්න කියනවා. අනිවේශනෝසිය. හැබැයි ওই මට්ටමට එනකොට ඒකේ හොඳ මිහිරක් සහල්වක් සතුටක් දැනෙනවා. ඒකට ඒක ඇලෙන්න එපා කියනවා. අනිවේශනෝසිය. ඇලෙන්නේ නැතුව රැක ගන්න කියනවා. ඒ ආපු වැඩුණු ටික මේ ගුණධර්ම ටික රැක ගන්න කියනවා. මොකද ඒක නොබෝ කලකින් මාර්ගය උපදීමට උපකාර වෙනවා. ඉතින් ওই ටික තමයි මට ඔයගලන්ට මතක් කරලා දෙන්න තියෙන්නේ. ওই විදිහට හැමදෙනාම පුළුවන් නම් හවස් කාලෙදි ටික හරි
උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. හොඳයි එහෙනම් කවුරු සාදුනා දෙක්වත්තන්න. හොඳයි එහෙනම් අපි අද මේ දේශනාව තුළින් ඇති කරගත්තා වූ සීල කුසලයන් අනුමෝදන් කටයුතු කරනවට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක්‍ය සම්බුද්ධ ශාසනයේ මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ වල්දොර රැකගත්තා දිස්ත්‍රාන්ත අධිකෘතු මේ ආරණ්‍ය ශේෂ්ත්‍ර අධිකෘතු ශාසන මාම් කිෂ්ඨකරක සිල් දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසුර වඩා වර්ධනය කරගන්න දිව්‍ය පතන බෝධියකින් උතුම් වෙන සෙනසිටවා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවාන් මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවම් පදං. ඒ වගේම අපිට සෝච්චා භාවය ලබා දීලා පවත්වවදාලා වූ ගුරුදේව උතුමන් වහන්සේලා ඇතුළු ශාසන ඥාතිත්‍ය ලබන්නා වූ පවත්වවදාලා වූ විනායක සංඝ පිටුන් වහන්සේලා ඒ වගේම ගිහි ජීවිතයේ යම් ඥාතිත්වයකින් මිය පරලෝකීය වූ සියලු ඥාතිනුත් මේ පින්වතුන්ගේ මියගේ සියලු ඥාතිනුත් අපි සියලු දෙනා සිහිපත් කරගෙන මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් මේ මියගේ අයට අපි අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අද දේශනාව තුළින් ජනිත වෙච්ච කුසල ධර්මයන් එකට පිළිවෙත් ධර්මයේ පුරන්නා වූ සත්‍බ්‍රහ්මචාරී කල්යාණ මිත්‍ර සංඝ රත්නයට අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන් අපේ මාංකල්ව නන්දරත්න ස්වාමීන් වහන්සේ රාහුල පොඩි ආමරන්ට කශ්‍යප පොඩි ආමරන්ට ඒ වගේම නිරෝධ හාමුදුරුවෝ සමාහිත හාමුදුරුවෝ බලංගොඩ දිනාපිරි සද්දාත් හාමුදුරුවෝ සුදස්සි හාමුදුරුවෝ ආදී ඒ සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ ආරණ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු බලාගෙන කටයුතු කරන සියලුම ස්වාමීන් වහන්සේලාට අපිට උපස්ථාන කරන අපේ ධම්මදේවති හාමුදුරුවෝ ඇතුළු समस्त මහා සංඝරත්නයට මේ කුසල අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනීය බලාපොරොත්තු වෙන ශාසන මාර්ග කටයුතු දියුණු කරගන්නට මේ කුසල ධර්මයන් උන්වහන්සේලාගේ ජීවිතවලට හේතු පාරමී වේවා. ප්‍රාර්ථනීය බෝධිකන් උන්වහන්සේලාට උතුම් නිවන සැලසෙන්නට මේ කුසල ධර්මයන් හේතුපනිශ්‍රයම වේවා කියලා අනුමෝදන් කරන ගමන් ඒ වගේම මේ පෙරවස් සමාදන් වෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙච්ච අපේ පින්වත් සිල්මෑණියෝ ඇතුළු මේ පින්වත් සිල් දෙනාටත් මේ අවස්ථාව ඕගලන්ට සකස් කරලා එන්නට නොහැදුවා කෙවල් දොරවල් යම්තා පිරිසිදු නම් ඒ සෑම දිනකට මේ පින්වත් සිළුම දිනාට මේ කුසල ධර්ම බලයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිපෙන්න වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය साक्षात कर घंटे में कुशल धर्म उतरने वाले समय पार वේවා